අයිබෝන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් මේ ඔයා එකතු වෙලා ඉන්නේ මගේ තියරි ලෙසන්ස් වල කරන 9 වෙනි තියරි ලෙසන් එක සමග. ඉතින් මම මේ වෙනකොට තියරි ලෙසන්ස් කිහිපයක් කරලා තියෙනවා. ඒවා පිළිවෙලට ඔයා ස්ටඩි කරලා ඉන්නවයි කියලා මම හිතනවා. ඉතින් ඒ තියරි ලෙසන්ස් ටික ස්ටඩි කරලා නැත්නම් මම වෙනද කියනවා වගේ ස්ටෙප් බයි ස්ටෙප් තියරි ලෙසන් 1 ඉඳන් මම දැනට කරලා තියෙනවා තියරි ලෙසන්ස් 8ක්. මේ අද කරන්නේ තියරි ලෙසන් 9 කියන එක. ඉතින් 8 වෙනි ලෙසන් එක දක්වා ඔයා ස්ටඩි කරලා ඒ දැනුමත් එක්ක 9 වෙනි ලෙසන් එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් කලින් කරලා තියෙන තියරි ලෙසන්ස් ටික ඔයාලට හොයාගන්න අපහසු නම් මම උඩින් කාඩ් එකක් දාන්නම්. මගේ තියරි ලෙසන්ස් පිළිබඳව තියෙන ප්ලේලිස්ට් එක. ඒ ප්ලේලිස්ට් එකට ගිහිල්ලා අදාළ තියරි ලෙසන්ස් ටික පිළිවෙලට එකේ සිට අධ්‍යයනය කරලා මේ අද කරන තියරි ලෙසන් එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. දැන් සංගීත තියරි නැත්නම් සිද්ධාන්ත කියලා කියන්නේ ඕනෑම සංගීත භාණ්ඩයක් අධ්‍යයනය කරන කෙනෙකුට, ඒ වගේම අපේ පාසල් දරුවන්ට, ඒ වගේම ගායනය කරන කෙනෙක්ට, මේ හැමෝටම සංගීතය ඉගෙන ගන්න හැමෝටම වැදගත් වෙන කරුණු තමයි මේ තියරිස් වල තියෙන්නේ. ඉතින් මම මේ වෙනකොට කරලා තියෙන ගිටාර් ලෙසන්ස් වගේම වයලින් ලෙසන්ස්, කීබෝඩ් ලෙසන්ස් මේ හැම එකකදීම තියරි ලෙසන්ස් ස්ටඩි කරන්න ඕන පිළිවෙල පිළිබඳව ඔයාලට හඳුන්වලා තියෙනවා. ඉතින් අද මේ මම පටන් ගන්න තියරි ලෙසන් එක මේකේ ප්‍රධාන මාතෘකාව තමයි සංගීත නිර්මාණකරණය කියන එක. සංගීත නිර්මාණකරණය යටතේ ගීතයක අන්තර්ගතය, ගීතයක අන්තර්ගත විය යුතු කරුණු මොනවද, කොටස් මොනවද, අන්න ඒ වගේ දේවල් පිළිබඳව අද ලෙසන් එකේදී මම කතා කරනවා. ඉතින් අවසන් වෙනකම් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඔයාලට වැදගත් කාරණා කිහිපයක් මේ තියරි ලෙසන් එකේදී හම්බ වෙයි. විශේෂයෙන්ම සංගීත නිර්මාණකරණය කරන්න උනන්දු අය, ගීත නිර්මාණය කරන්න, ඒ වගේ සංගීත නිර්මාණය කරන්න උනන්දු අයට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි ඔයා ඕනෑම සංගීත භාණ්ඩයක් වාදනය කිරීමේදී ස්වර ප්‍රස්ථාරයක් නිර්මාණය කරගන්න, අපි අහන ගීතවල ස්වර ප්‍රස්ථාර නිර්මාණය කරන්න අවශ්‍ය මූලික පදනම සිද්ධාන්ත ටික තමයි මේ අද මම කියලා දෙන්නේ. හොඳයි, දැන් අපි ගීතයක අන්තර්ගතය කියන පාඩමට එමු. මේකදී මම මුලින්ම කතා කරන්නේ ස්කේල් සහ ටයිම් සිග්නේචර් කියන මාතෘකා දෙක පිළිබඳව. සාමාන්‍යයෙන් ගීතයක් නිර්මාණකරණයේදී මොකක් හරි සිද්ධාන්තයක් භාවිතා කරන්න ඕනේ. ඒ කියන්නේ ගීතය නිර්මාණය කරන්න. විශේෂයෙන්ම බටහිර සංගීතයේදී ගීත නිර්මාණය කරන්න, ඒ කියන්නේ ගීතවල මෙලඩි තනු නිර්මාණය කරන්න උපයෝගී කරගන්නා සිද්ධාන්තය තමයි ස්කේල් කියලා කියන්නේ. මම ඔයාලට මීට කලින් ස්කේල් කියලා පාඩමක් තියරි ලෙසන්ස් වල කියලා දුන්නා. ඉතින් ඔයා මගේ කලින් ලෙසන්ස් ටික පිළිවෙලට බලාගෙන ඒවා ස්ටඩි කරගෙන එනකොට අද මේ කරන ලෙසන් එක හොඳට වටහා ගන්න පුළුවන් කියලා මම කලිනුත් ඔයාලට කිව්වේ ඒකයි. ඉතින් ස්කේල් එකක් පදනම් කරගෙන තමයි බටහිර සංගීතයේදී ගීතවල තනු නිර්මාණය වෙන්නේ, සංගීත නිර්මාණය වෙන්නේ. ඉතින් උදාහරණයක් විදිහට මම ගත්තොත් C මේජර් ස්කේල් එක මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් මට. සාරී ගම පා නි සා කියලා. මේක බටහිර ක්‍රමයට ලියනවා නම් C D E F G A B C කියලා ලියන්න පුළුවන්. C මේජර් ස්කේල් එකේ නෝට්ස් ටික, ස්වර ටික තමයි මම මේ ලියලා තියෙන්නේ. ඔයාලට මම කලින් කරා මෙලඩි ඇන්ඩ් හාමොනි කියලා ලෙසන් එකක්. ඒ ලෙසන් එකේදී කියන්නේ තනු සහ සුසංවාද කියන මාතෘකාව අන්න ඒ ලෙසන් එකේදී පැහැදිලි කරා සරලවම මෙලඩි එකක් නිර්මාණය කරන්නේ කොහොමද ස්කේල් එකක් භාවිතා කරලා කියලා. ඉතින් මම මෙතනදී අදහස් කරේ මොකක් හරි ගීතයක් නිර්මාණය වෙන්නේ ස්කේල් එකක් පදනම් කරගෙන. ඒ කියන්නේ සංගීත නිර්මාණය, තනු නිර්මාණය සිද්ධ වෙන්නේ ස්කේල් එකක් පදනම් කරගෙන. උදාහරණයක් විදිහට මම මේ C මේජර් ස්කේල් එක ගත්තේ මෙලඩි ඇන්ඩ් හාමොනි පාඩමේදී මම විග්‍රහ කරා මොකක් හරි ස්කේල් එකක ස්වර ටික භාවිතා කරලා. දැන් මෙන්න මේ විදිහට ඔය විදිහට දැන් මේ මම නිර්මාණය කරේ මෙලඩි එකක්. මේක C මේජර් ස්කේල් එක ආධාරයෙන් කියලා මම හැඳින්වුවා. දැන් මෙතනදී මේ C මේජර් ස්කේල් එකේ තියෙන සාරී ගාමා පා නි සා කියන ශුද්ධ ස්වර ටිකනේ. දැන් එතකොට මෙලඩි එකක් නිර්මාණය කිරීමේදී මේ කියන ස්වර වලට සීමා වෙලා විතරක් ගීත නිර්මාණය වෙලා නැහැ. කියන්නේ සංගීත නිර්මාණය වෙලා නැහැ. ගොඩක් වෙලාවට මේ අතරමැද තියෙන ස්වරත් උපයෝගී කරගෙන තියෙනවා. දැන් අපි කෝඩ්ස් ලෙසන් එක කරද්දී අපි ඉගෙන ගත්තා මේ මෙහෙම මම ඉලක්කම් දාගත්තොත් 1 2 3 4 5 6 7 8 කියලා ස්කේල් එකේ ස්වර ටිකට දැන් අපි කෝඩ්ස් ඉගෙන ගත්තා මේ 7 වෙනි ස්වරයේ පිටිපස්සේ තියෙන්නේ
ඩොමිනන්ට් සෙවන්ත් නෝට් එක. ඒ කියන්නේ ඩොමිනන්ට් සෙවන්ත් කෝඩ් එක විදිහට අපි ගත්තොත් සා ගා පා කොමල නී. එතකොට සමහර ගීතවල මේ ඩොමිනන්ට් සෙවන්ත් නෝට් එක උපයෝගී කරගෙන තියෙනවා ගීතයේ අලංකාරය සඳහා. ඒ කියන්නේ ගීතයේ නිර්මාණය සඳහා. එතකොට මේ ස්කේල් එකේ ඩොමිනන්ට් සෙවන්ත් නෝට් එක තමයි කොමල නී එක වෙන්නේ. එතකොට ස්කේල් එකේ තියෙන ශුද්ධ ස්වර පපණක් වුණාට මේ අතරමැද තියෙන අනිකුත් ස්වර කියන්නේ විශේෂයෙන්ම දැන් මෙතනදී C major scale එකේ නම් විකෘති ස්වර 5. ඒවා තැන් තැන් වලදී අවශ්‍ය විදිහට යොදා ගන්න පුළුවන්. එහෙම යොදාගත්ත අවස්ථා ඕන තරම් ගීතවල අපිට දකින්න තියෙනවා. ඉතින් මම මේ එක උදාහරණයක් ඔයාලට පෙන්නුවේ ස්කේල් එක C major වුණාට බාහිර ස්වර උපයෝගී කරගන්න ඉඩ තියෙනවා. ඉතින් බටහිර සංගීතයේදී මෙන්න මේ විදිහට ස්කේල් එකක් පදනම් කරගෙන තමයි සංගීත නිර්මාණයක් බිහි වෙන්නේ. හැබැයි අපි ඉන්දියානු සංගීතයට එනකොට විශේෂයෙන්ම රාග කියන්නේ තාට ආශ්‍රයෙන් නිර්මාණය වූ රාග කියන දේ ආශ්‍රිතව. කියන්නේ අපි අහලා තියෙනවා රාග කියලා જાතියක්. මෙන්න මේ රාග ආශ්‍රිතව තමයි ගීත නිර්මාණය වෙන්නේ. රාග කියලා කියන්නේ ස්කේල්ස් වගේම තමයි. රාග නිර්මාණය වෙන්න බලපාන්නේ තාට කියන්නේ ස්කේල්ස් වගේ දෙයක්. බටහිර සංගීතයේ ස්කේල්ස් සමාන කරන්න පුළුවන් ඉන්දියන් මියුසික් වල තාට ක්‍රමයට. තාට සහ මේල ක්‍රමය කියලා අපි හඳුන්වනවා. දැන් ඉන්දියන් මියුසික් ගත්තාම දකුණු ඉන්දියානු සංගීතය සහ උතුරු ඉන්දියානු සංගීතය කියලා කොටස් දෙකක් තියෙනවානේ. ඉතින් මේ දකුණු ඉන්දියානු සංගීතයේදී ඒ විදිහට නිර්මාණය කරපු ස්කේල්ස් නැත්තම් මේල 72ක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම උතුරු ඉන්දියානු සංගීතයේදී ප්‍රධාන මේල 10ක් ආශ්‍රිතව ප්‍රධාන තාට 10ක් ආශ්‍රිතව සංගීත නිර්මාණයන් බිහි වෙනවා. එමම හඳුන්වපු ඉන්දියන් මියුසික් වල මේල සහ තාට ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද රාග ආශ්‍රයෙන් තමයි සංගීත නිර්මාණ බිහි වෙන්නේ. එතකොට අපි ඉන්දියන් මියුසික් කියන එක වෙනමම කතා කරන්න ඕනේ. දැන් මෙතනදී මම ඔයාලට පැහැදිලි කරන්නේ බටහිර සංගීත සිද්ධාන්තයට අනුව කොහොමද මෙලඩි එකක් සංගීත නිර්මාණය බිහි කරන්න කියලා. විශේෂයෙන්ම ඉන්දියන් මියුසික් වල මේල සහ තාට ක්‍රමය ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද රාග පදනම් කරගෙන සංගීත නිර්මාණ බිහි කරනවා. එයාලගේ සංගීත නිර්මාණ තවත් හැඩවැඩ කරගන්න බටහිර සංගීත ක්‍රම ශිල්ප භාවිතා කරනවා. ඉතින් මේ ක්‍රම ශිල්ප වලදී එයාලගේ තියෙන රාග ස්කේල්ස් විදිහට එයාලා සංසන්දනය කරනවා. මේ අවස්ථාවේදී මේ තාටට ගැලපෙන්නේ මේ රාගයට ගැලපෙන්නේ මොන ස්කේල් එකද? ඒ විදිහට එයාලා බටහිර සංගීතය සහ ඉන්දියන් මියුසික් ඉන්දියානු සංගීතය කියන දෙකම එකට සංසන්දනය කරගෙන දෙකම උපයෝගී කරගෙන තමයි සංගීත නිර්මාණ වර්තමානයේදී බිහි කරන්නේ. හොඳයි, මුලින්ම මම මේ ගීතයක අන්තර්ගතය කියන පාඩම වලට හඳුන්වලා දෙද්දි මේ ස්කේල් කියන දේ ගැන කතා කරන්න හිතුවේ. ඔයා දෙකලා ඇති ස්වර ප්‍රස්ථාරයක් ගත්තාම C, D minor, D major, G major, G minor ඔය විදිහට අදාළ ස්කේල් එකේ නම යොදලා තියෙනවා. ඒ කියන්නේ ඒ ගීතයේ මෙලඩිය නිර්මාණය වෙන්න භාවිතා කරපු ස්කේල් එක මොකක්ද කියලා හඳුනගන්න තමයි ඒ විදිහට සටහන් කරලා තියෙන්නේ. ඉතින් මේ ගීතයේ ස්කේල් එක හඳුනගන්න අපිට භාවිතා කරන්න පුළුවන් ගීතයේ තියෙන ස්වර ටික. අපි ස්වර ප්‍රස්ථාරයක් ගත්තාම මේ ස්වර ප්‍රස්ථාරයේ තියෙන ස්වර දිහා බලලා අපිට ස්කේල් එක මොකක්ද කියලා තීරණය කරන්න පුළුවන්. මම ෆිෆ්ත් සර්කල් කියන පාඩම ඔයාලට මීට කලින් කරා. ඒ වගේම family chords, chord relations කියලා tier lessons ටිකක් කරා. අන්නේ tier lessons ටිකත් ඔයා අධ්‍යයනය කරගෙන එනකොට ඔයාලට මේ කාරණේ ගොඩක් දුරට වැටහෙනවා. දැන් අපි හිතමුකෝ ගීතේ නිර්මාණය වෙලා තියෙන්නේ C major scale එකේ කියලා. එතකොට ගොඩක් දුරට මෙන්න මේ කියන ශුද්ධ ස්වර ටික තියෙනවා. අහම්බෙන් විකෘති ස්වරයක් දෙකක් ඉදෙන්න පුළුවන් ගීතය අලංකරණය සඳහා. බොහෝ විට දැන් ෆිෆ්ත් සර්කල් එකට අනුව ගත්තොත් අපි මේක දැන් ශුද්ධ ස්වර මේ දෙනවා නම් මේ ස්කේල් කැටගරි එකක් විදිහට අපිට C major A minor කැටගරි එකේ යෙදෙන ගීතයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ C major A minor ස්කේල් කැටගරි එකේ නිර්මාණය කරන ලද මෙලඩි එකක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ විදිහට නිර්මාණය වෙලා තියෙන මෙලඩි එක හරියටම ස්කේල් එක මොකක්ද කියලා දැනගන්න අවශ්‍ය නම් ඔයාලට මම කලින් කරා chord relations and family chords කියලා පාඩමක්. එතනදී මම ඔයාලට කියලා දුන්නා first chord එක, second chord එක, third chord එක. ඒ විදිහට සාමාන්‍යයෙන් ස්කේල් එකක යෙදෙන ප්‍රධාන chords 6ක්, family chords 6ක්. එතකොට මම එතනදී first chord එක, second chord එක, third chord එක විදිහට chords 6ක්
අපි නම් කරගන්න විදිහ මම ඔයාලට පැහැදිලි කරා පැටර්න් එකක් ආධාරයෙන්. එතකොට සාමාන්‍යයෙන් ගීතයක මේ ස්කේල් එකේ ෆස්ට් කෝඩ් එක තමයි ඒ ගීතේ මුලට එදෙන්නේ. ගොඩක් දුරට එහෙම තමයි. ගොඩක් වෙලාවට අවසානයක් හඟවන තැනටත් සාමාන්‍ය ගීතයේ අවසානයේ වගේමත් ඒ වගේම දැන් ගීතයේ අවසානයක් හඟවන තැන් ගොඩක් තියෙනවනේ. ඒ වගේ තැන් වලටත් මේ ෆස්ට් කෝඩ් එක එදෙනවා. එතකොට සාමාන්‍යයෙන් ෆස්ට් කෝඩ් එක මුලටත් එදෙනවා. ඉතින් ෆස්ට් කෝඩ් එක ආධාරයෙන් අපිට ගීතේ ස්කේල් එක මොකක්ද කියලා හඳුනා ගන්නත් පුළුවන්. දැන් මම උදාහරණයක් විදිහට ගත්තොත් C මේජර් ස්කේල් එකේ ෆස්ට් කෝඩ් එක තමයි C. හරිද? දැන් මම chord relations and family chord කියන පාඩමේදී හඳුන්වලා දුන්නානේ. එතකොට ෆස්ට් කෝඩ් එක C. එතකොට සාමාන්‍යයෙන් C මේජර් නම් ස්කේල් එක C මේජර් නම් ෆස්ට් කෝඩ් එක C එදෙනවා. එතකොට අපි ෆස්ට් කෝඩ් එක C නම් අපි දන්නවා මේක C මේජර් ස්කේල් එකේ මෙලඩි එකක් තමයි කියලා. එතකොට ශුද්ධ ස්වරයේ දීලා ෆස්ට් කෝඩ් එක A minor දෙනවා නම් ශුද්ධ ස්වර සියල්ලම දීලා ෆස්ට් කෝඩ් එක A minor දෙනවා නම් අපිට නිගමනය කරන්න පුළුවන් මේක A minor ස්කේල් එක යන ගීතයක් කියලා. මොකද දැන් A minor ස්කේල් එකේ තියෙන ශුද්ධ ස්වර. ඔයා ඉගෙන ගන්න ෆිෆ්ත් සයිකල් එකට අනුව ඒකේ තියෙන සම්බන්ධතාවය. ඉතින් මේ C major A minor සමානයි. එතකොට ෆස්ට් කෝඩ් එක A minor නම් ගොඩක් දුරට ගීතයත් A minor තමයි නිර්මාණය වෙලා තියෙන්නේ A minor ස්කේල් එකේ. ඉතින් මේ ගීතයේ මෙලඩි එකට ගීතයේ දැන් ස්කේල් එකට අදාළ ෆස්ට් කෝඩ් එකම මුලට යොදන්න කියලා නීතියක් කොහෙවත් නැහැ. එතකොට මේ සංගීතය කියලා කියන්නේ නීති රීති රාමුවකට යටත් වෙලා තියෙන විෂයක් නෙමෙයි. මේක විශ්ව භාෂාවක්නේ. ඉතින් ඒ වුණාට අපි හොයාගත්ත සිද්ධාන්ත සමූහයක් තියෙනවනේ. ඒ කියන්නේ අපි විසින්ම මනුස්සයා විසින්ම හොයාගත්ත සිද්ධාන්ත සමූහයක් තියෙනවා. ඉතින් අපි මේ අපේ නිර්මාණ බිහි කරන්නේ අන්නේ සිද්ධාන්ත උපයෝගී කරගෙන. ඉතින් මේ දේවල් අපේම සොයා ගැනීම තමයි. ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් මේ දැන් ගීතයක ස්කේල් එක C මේජර් නම් මේකට ෆස්ට් කෝඩ් එක මුලට යොදන්න අවශ්‍ය නැහැ නේ කියලා. ඒක එහෙම වෙන්න පුළුවන්. ෆස්ට් කෝඩ් එකම මුලට යොදන්න කියලා නීතියක් නැහැ. මේ හැම එකක්ම එක්තරා සොයා ගැනීමක් පමණයි. හරිද? මිනිසුන්ගේම සොයා ගැනීම විතරයි. ඉතින් කාට හරි මේක මේ තියරි එකක් විදිහට මේක නීතියක් විදිහට යොදන්න බෑ. ඒ කියන්නේ මේක හරියට මේ විදිහටම කරන්න ඕනේ කියලා නීතියක් පනවන්න බෑ. මොකද සංගීතය කියලා කියන්නේ නීතියකට නීති රීති වලට යටත් විෂයක් නෙමෙයි. මේක නිදහස් විෂයක්. ඉතින් ඕනෑම කෙනෙකුට අලුත් සොයා ගැනීමක් කරන්න පුළුවන්. දැන් අපි දන්නවා දැන් බටහිර සංගීතයේදී සහ මේ කියන්නේ ලෝකෙම පිළිගත් ස්වර 12ක් තියෙනවා. ප්‍රධාන ස්වර 12ක්. ඒ වුණාට දකුණු ඉන්දියානු සංගීතයේ තියෙන ස්වර 16ක්. ඒ කට්ටිය සොයාගත්ත ස්වර 16ක්. දැන් මේ ස්වර නැත්තම් මේ හඬ කොටස් නේ මේවා කුඩා හඬ කොටස්. මේවා අපිට මේ අනන්තයක් හොයාගන්න පුළුවන්. දැන් ඔයා හිතන්න සා එක සහ කොමල රී එක අතරමැද ස්වර තියෙනවා වෙන්න පුළුවන් නේ. කියන්නේ දශම ගණන් තියෙන්න පුළුවන්. කියන්නේ කුඩා ස්වර මේ කොටස් තියෙන්න පුළුවන්. ඒ වුණාට දැන් අපේ මේ මනසට අපේ කනට වටහා ගන්න පුළුවන් පරාසයක් තියෙනවනේ. අන්නේ පරාසය සාමාන්‍ය ස්වර 12ක් වගේ කියලා අපිට නිකන් හඳුනා ගන්න පුළුවන්. දැන් අපි ඒකට තමයි හුරු වෙලා ඉන්නේ. ඉතින් මේ කලින් හොයාගත්ත අය මේ ස්වර 12 හොයාගත්ත අය අපේ මේ මනුස්සයන්ට වටහා ගන්න පුළුවන් විදිහේ ස්වර සමූහයක් තමයි මේ විදිහට ස්වර 12ක් කියලා නම් කරලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට කලින් පැහැදිලි කරා මේ කර්ණාටක සංගීතයේ ස්වර 16ක් සොයාගෙන තියෙනවා සහ එයාලා භාවිතේ පවතින ස්වර 16ක්. ඉතින් ඒක ඒ කට්ටිය භාවිතා කරනකොට ඒකට ඒ කට්ටිය පුහුණු වෙනවා. ඉතින් මම මෙතනදී අදහස් කරේ මේ දැනට සොයාගෙන තියෙන සංගීත පද්ධතියන් තියෙනවනේ. විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් අපේ දේශීය සංගීතය කියලා කියන්නේ අපිට තියෙන වටිනා සංගීත පද්ධතියක්. එතකොට බටහිර සංගීත පද්ධතිය. එතකොට දකුණු ඉන්දියානු සංගීත පද්ධතිය, උතුරු ඉන්දියානු සංගීත පද්ධතිය කියන්නේ ප්‍රධාන වශයෙන් ඉන්දියානු සංගීත පද්ධතිය. ඊට අමතරව ගැමිලෑන්ඩ් සංගීත පද්ධතිය, චීන සංගීත පද්ධතිය, අප්‍රිකානු සංගීත පද්ධතිය, ඔය වගේ සංගීත පද්ධති තියෙනවා. මේ කියන්නේ සොයා ගැනීම කරපු සංගීත පද්ධති. ඉතින් ඔයා සංගීත ඉගෙන ගන්න කෙනෙක් හැටියට මේ හැම සංගීත පද්ධතියකම භාවිතා වන ස්වර මොනවද? මේ වගේ සංගීත නිර්මාණය වෙන පදනම මොකක්ද? මේ වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම අද ලෙසන් එකේදී බටහිර සංගීත සිද්ධාන්තයට අනුව සොයාගෙන තියෙන සිද්ධාන්තයට අනුව මෙලඩි නිර්මාණයකරණය කියන්නේ සංගීත නිර්මාණකරණය කියන දේ ඔයාලට පැහැදිලි කරාට ඔයා සංගීත ඉගෙන ගන්න කෙනෙක් හැටියට අනික් සංගීත පද්ධති පිළිබඳවත් අධ්‍යයනය කරන්න. විශේෂයෙන්ම අපේ දේශීය සංගීතය පිළිබඳව. අපේ ජන සංගීතය, අපේ ජන ගීත, අපේ ජන සංගීතය සොයා ගැනීම,
අන්න ඒ වගේ දේවල් පිළිබඳවත් ඔයා අධ්‍යයනය කරන්න ඔයාගේ සංගීත ජීවිතයට ගොඩක් වැදගත් වෙයි ඒ කියන දේවලුත්. ඒ විතරක් නෙවෙයි බටහිර සංගීතය විතරක් නෙමෙයි ඉන්දියානු සංගීතය වෙනත් අප්‍රිකානු සංගීත පද්ධති ඔය වගේ සංගීත පද්ධති පිළිබඳවත් යම් තාක් දුරට පොඩි අවබෝධයක් ලබා ගන්න ඒක වාගේ සංගීත ජීවිතයට මම අර කලින් කිව්වා වගේ ගොඩක් වටිනවා. ඉතින් මට මුලින්ම කියන්න අවශ්‍ය උනේ ගීතයක ස්කේල් එක තමයි C D minor ඒ විදිහට අර ගීතේට උඩින් යොදලා තියෙන්නේ ස්කේල් එක හඳුන්වලා තියෙනවා. A minor නම් A minor ස්කේල් එක, C major නම් C major ස්කේල් එක. එතකොට C major ස්කේල් එකෙන් තමයි ඒකේ මෙලඩිය නිර්මාණය වෙලා තියෙන්නේ. අන්න ඒකයි ඒක යෙදීමේ පදනම. හොඳයි. මම ඊළඟට ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ time signature කියන මාතෘකාව. time signature අපි සිංහලෙන් රිද්ම රටා කියලා දාගමු. රිද්ම රටා. හොඳයි. time signature නැත්නම් අපි සිංහලෙන් රිද්ම රටා කියලා අපි මාතෘකාව දාගත්තොත් ඔයා දැකලා ඇති ගීතවල මේ විදිහට 3 4 4 4 6 8 6 8 ඔය විදිහට මේවට අපි කියන time signature කියලා මේ විදිහට මේ ඉලක්කම් ක්‍රමවේදයකින් යම් කිසි දෙයක් හඳුන්වලා තියෙනවා. දැන් මේ 3 4 4 4 6 8 මේ විදිහට මේ මෙහෙම හැදුනේ කොහොමද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ තියෙනවානේ. අන්න ඒ නිසා තමයි මම මේ time signatures කියන දේවල් සරලව ඔයාලට පැහැදිලි කරන්න හිතුවේ. මෙතනදී මතක් කරන්න ඕන දෙයක් තියෙනවා මේ time signature කියන දේ හැදෙන්නේ බටහිර සංගීත සිද්ධාන්තයට අනුව. දැන් අපේ දේශීය සංගීතයේදී ගත්තහම මේ රිද්ම රටා හඳුන්වන්න අපිට තිත් තාල ක්‍රමය කියලා ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ අර බෙර වර්ග වලින් ඒ වාදනය කරන තාල වාදනය කරන තිත් තාල ක්‍රමයක් තියෙනවා. එතකොට ඒවා හඳුන්වන නාමයනුත් තියෙනවා. ඉතින් බටහිර සංගීතයේ මේ රිද්ම රටා හඳුන්වන නාමයන් තමයි මේ 4 4 3 4 6 8 ඒ ආදී වශයෙන් හඳුන්වලා තියෙන්නේ. ඒ වගේම අපි ඉන්දියානු සංගීත පද්ධතිය ගත්තහම ඉන්දියානු සංගීත පද්ධතියේ උතුරු ඉන්දියාවේ නම් ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩය තබ්ලාව. ඉතින් මේ තබ්ලාව කියන සංගීත භාණ්ඩයේ තාල වාදනය කරන ආකාරය පිළිබඳව ඒ පද නිර්මාණය කරලා තියෙනවා. තාල පද අපි ටේකා කියලා කියනවා. මේ ටේකා එක එක නම් වලින් හඳුන්වලා තියෙනවා. ඒවා නිර්මාණය කරලා තියෙනවා විවිධ අය සොයා ගැනීම කරලා. ඉතින් අපිට ඒක නැත්තම් තාලපද තබ්ලා තාලපද විදිහට තමයි ඉන්දියානු සංගීතයේ උතුරු ඉන්දියානු සංගීතයේ තාලපද හඳුන්වන්නේ. ඉතින් බටහිර සංගීතයේදී රිද්ම රටා හඳුන්වන නාමයන් තමයි මේ විදිහට time signatures කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ කියලා දෙන දේවල් ඔයාගේ නෝට්බුක් එක සටහන් කරගන්න. මේ විශේෂයෙන්ම මේ time signature පාඩම සටහන් කරගන්න ඔයාලට පහසුවෙන් වැටහෙන ආකාරයට ඒක ගොඩක් වැදගත් වෙයි. මම තාම time signatures හැදෙන ආකාරය පිළිබඳව කියලා දුන්නා. දැන් ඔයාලට මම පැහැදිලි කරලා දෙන්න යන්නේ කොහොමද මේ 3 4 4 4 6 8 ආදී වශයෙන් මෙම ඉලක්කම් ක්‍රමයෙන් මේ රිද්ම රටා හඳුන්වන්නේ කියලා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ time signature කියන පාඩම ඒ ලෙසන් එක මම බටහිර ස්වර ප්‍රස්ථාරකරණය කියන තීර ලෙසන් එකේදී මීට කලින් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ පාසල් දරුවන්ට විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අයට ඒ ලෙසන් එක ගොඩක් වැදගත් වෙනවා. බටහිර ස්වර ප්‍රස්ථාරකරණය කියන පාඩම. අන්න ඒ පාඩමේදී මේ time signature කියන කොටස පැහැදිලි විස්තරයක් සහිතව මම කරලා තියෙනවා. ඉතින් මේ පාඩම ටිකක් දිගයි. පැය දෙකමාරක් විතර ඇදෙන පාඩමක්. සාමාන්‍ය කෙනෙකුට මේ පාඩම අධ්‍යයනය කරන්න ටිකක් අපහසුයි කියලා හිතමු අපි. එහෙමනම් අද මම මේ කියලා දෙන සරල ක්‍රමයට time signature ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. කෙනෙකුට අවශ්‍ය නම් මේක හරීම ක්‍රමවේදය යටතේ ඉගෙන ගන්න. ඔයා බටහිර ස්වර ප්‍රස්ථාරකරණය යටතේ ඉගෙන ගන්න. මොකද ඇත්තටම මේ time signature කියන පාඩම ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ බටහිර ස්වර ප්‍රස්ථාරකරණය කියන ලෙසන් එකත් එක්කම තමයි. ඉතින් අර කෙනෙකුට අවශ්‍ය නම් ඒක පිළිවෙලටම ඉගෙන ගන්න ඔයාලට කලින් බටහිර ස්වර ප්‍රස්ථාරකරණය ඉගෙන ගන්න වෙනවා. ඉතින් ඒ ලෙසන් එකේ link එකකුත් මම උඩින් දාන්නම් description එකේ දාලා තියන්නම්. කෙනෙකුට අවශ්‍ය නම් ඒකත් ඒ ලෙසන් එකත් study කරන්න පුළුවන්. හොඳයි එහෙනම් අද දවසේ සරලම ක්‍රමවේදයට time signature නිර්මාණය කරන ආකාරය අපි ඉගෙන ගනිමු. මම මෙතනදී පොඩි බෝලයක් අඳිනවා රවුමක්. හොඳයි. දැන් මම මේ පොඩි රවුමක් ඇදලා තියෙනවා. මම මේකට වටිනාකමක් දෙනවා 4 කියලා. 4 කියලා. අපි මේ counts 4ක් කියලා ගමු. හොඳයි.
එතකොට මේ බෝලය ඇතුලේ කවුන්ට්ස් නැත්නම් අපි සිංහලෙන් කියන මාත්‍රා මේ බෝලය ඇතුළට මේ රවුම ඇතුළට කවුන්ට්ස් 4ක් දාන්න පුළුවන්. කවුන්ට්ස් 4ක වටිනාකමක් තියෙනවා. එතකොට මේ බෝලය මම මේ විදිහට 4කට බෙදුවොත් මේ එක කොටසක කවුන්ට් 1යි 2යි 3යි 4ක් කියලා ගන්න පුළුවන්. එතකොට සම්පූර්ණ බෝලේ කවුන්ට්ස් 4ක් තියෙනවා. මේක අපි 4කට කැඩුවොත් එක කොටසක තියෙන්නේ එක කවුන්ට් එක ගානේ කවුන්ට්ස් 4ක් ඔන්න මේ බෝලේ ඇතුලේ තියෙනවා. හොඳයි. එතකොට ඔයා හිතන්න දැන් මම මේ තියෙන විභාගයක්. අපි දැන් විභාගගත කරලානේ මේ ස්වර ප්‍රස්ථාර ලියන්නේ. කවුන්ට්ස් 1යි තව කවුන්ට් 1යි තව කවුන්ට් 1යි තව කවුන්ට් 1යි 1යි 1යි. එතකොට විභාග දෙකක් ඇතුළත කවුන්ට් එක ගානේ කවුන්ට්ස් 3ක් තියෙනවා. මේ බලන්න. මෙතනත් කවුන්ට්ස් තියෙනවා. එතකොට මේ පළවෙනි එකට තියෙන්නේ එක කවුන්ට් එකයි 2යි 3යි. එතකොට මේ මාත්‍රා එකේ ඒව 3 ගානේ මේ විභාග දෙකේ තියෙනවා. එතකොට මේකට අපි ටයිම් සිග්නේචර් එක ඇඩ් කරන්නේ එක විභාගයක් තුල මෙතනදී මේ බටහිර ස්වර ප්‍රස්ථාරකරණයේදී එක විභාගයක් තුල එක බාර් එකක් තුල කීයක් තිබේද? කීයක් තියෙනවා? 3ක් තියෙනවා. ඒ කියන්නේ එකම වටිනාකමකින්. දැන් මෙතන දැන් භාගයක් වෙන්න බෑ. භාග වටිනාකමක් වෙන්න බෑ. එකම වටිනාකමකින් ගන්න ඕනේ. දැන් මේ එකේ වටිනාකම් වලින් තියෙනවා 3ක් තියෙනවා. එතකොට මේ තියෙන 3 මේ සම්පූර්ණ බෝලෙන් කීයෙන් එකේ කොටසක්ද? ඒ කියන්නේ දැන් සම්පූර්ණ බෝලෙන් 4න් එකේ කොටස්නේ 3ක් තියෙන්නේ. ඒ කියන්නේ දැන් සම්පූර්ණ බෝලෙට අයිති මාත්‍රා 4ක්. එතකොට මේ තියෙන්නේ එක කොටසක්. එතකොට මේ වගේ කොටස් 3ක් තමයි මේ විභාගය ඇතුලේ තියෙන්නේ. එතකොට සම්පූර්ණ බෝලෙන් 4න් එකේ වටිනාකම. එතකොට යට අපි 4 දාන්නේ ඒකයි. මොකද එක උඩට දාපුවම ඒක කැපිලා යනවනේ. එතකොට සම්පූර්ණ බෝලෙන් 4න් එකේ වටිනාකම් 3ක් එක විභාගයක් තුල ඇත කියලා තමයි හැඟ වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ගමු මෙතන මේ 4ක් තියෙනවායි කියලා. හරිද? ඔන්න තව එකක් ඇඩ් වුණා. කියන්නේ එකේව 4ක් තියෙනවා. එතකොට සම්පූර්ණ බෝලෙන් 4න් එකේව 4ක් ඇත. එතකොට අපි දානවා උඩට 4. කියන්නේ 4ක් තියෙනවා සම්පූර්ණ බෝලෙන් 4 එකේව. එතකොට මේ උඩ තියෙන වටිනාකමේ අදහස තමයි කීයක් තියනවද? කීයද? යට එකේ අදහස තමයි සම්පූර්ණ බෝලෙන් කියන්නේ මෙහෙම දානවා බෝලෙන් කීයෙන් කොටසක්ද? දැන් මේ මම මේක සරලම ක්‍රමවේදයකට මේ කියලා දෙන්නේ. මේක දැන් මේ බටහිර ස්වර ප්‍රස්ථාරකරණයේදී මේවා හඳුන්වන නාමයන් තියෙනවා. මේ ක්‍රොචට්, සෙමිබ්‍රේව්, මිනිම් ඔය වගේ එක නාමයන් වලින් තමයි මේ ටයිම් සිග්නේචර් කියන දේ හඳුන්වන්නේ. දැන් මම මෙතනින් මේ සරල ක්‍රමයකට තමයි ඔයාලට මම මේක පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ. හොඳයි. අපි දැන් එක විභාගයකට මෙන්න මෙහෙම ගමු. එක විභාගයකට එකේව දෙක ගානේ තියෙනවා. කියන්නේ මෙතන 1යි මෙතන 1යි මෙතන 1යි මෙතන 1යි. එතකොට කීයක් තියෙනවද එක විභාගයක් තුල? අපි ගත්තොත් එක විභාගයක් තුල දෙකක් තියෙනවා සම්පූර්ණ බෝලෙන් 4න් එකේ වටිනාකම. සම්පූර්ණ බෝලෙන් 4 එකේ වටිනාකම. හරි මම මේකත් මගන්නම්. ඔයා හිතන්න දැන් දෙකේ වටිනාකම් මාත්‍රා දෙකේ වටිනාකම් දෙකක් තියෙනවා එක විභාගයක් තුල. මාත්‍රා දෙකේ වටිනාකම් දෙකක් තියෙනවා. එතකොට මේ මාත්‍රා දෙකක් කියලා කියන්නේ දැන් මේ කොටස් දෙකක්නේ. එතකොට බෝලෙන් ගත්තම භාගයක්. හරිද? එතකොට මේ දෙකක් තියෙනවා. මේ දෙකක් තියෙනවානේ. දෙකක් තියෙනවා සම්පූර්ණ බෝලෙන් දෙකෙන් කේ වටිනාකම්. මම හිතන්නේ දැන් ඔයාලට පැහැදිලි. කියන්නේ සම්පූර්ණ බෝලෙන් දෙකෙන් කේ වටිනාකම් දෙකක් ඇත. දැන් ඔයා හිතන්නකෝ මෙතන දෙකේවා 3ක් තියෙනවා කියලා එක විභාගයක් තුල. එතකොට සම්පූර්ණ බෝලෙන් දෙකෙන් කේ වටිනාකම් 3ක් ඇත. මම හිතන්නේ ඔයාලට දැන් පැහැදිලි ඇති මේ ටයිම් සිග්නේචර් නිර්මාණය කරන ආකාරය පිළිබඳව. හොඳයි අපි මේ තවදුරටත් ටයිම් සිග්නේචර් කියන පාඩම ටිකක් විග්‍රහ කරමු මේ විදිහට. දැන් ඔයා හිතන්න මේ එක විභාගයක් තුල භාග 3ක් ඇත. හරිද? එතකොට
හැම විභාගයකම එක සමාන මාත්‍රා ප්‍රමාණයක් තියෙන්න ඕන කියලා මේ බටහිර සංගීතයේ ඒ කට්ටිය දාලා තියෙන නීතියක් එක. හරිද? අපි ඉතින් එක එක සංගීත පද්ධති ඇතුළේ ඉගෙන ගන්නකොට ඒ පොඩි පොඩි නීති රටාවන් වලට මේ එකක වෙන්න වෙනවා සමහර අවස්ථාවල. මොකද ඉතින් සොයාගත්ත දේවල් නේ, අපි සොයාගත්ත දේවල් නෙමෙයිනේ. දැන් අපි සොයාගත්තොත් නම් අපිට නීති වෙනස් කරන්න පුළුවන්. දැන් සංගීත පද්ධතියක් ඇතුළේ තියෙන දෙයක් අපිට එහෙම වෙනස් කරන්නත් බෑ. අපි මොකද මේ සංගීත පද්ධතියේ තියෙන දේ ඉගෙන ගන්නේ. හොඳයි. දැන් මේ භාග තුනක් තියෙන්නේ. එතකොට දැන් මේ තියෙන්නේ සම්පූර්ණ එකේවා. එකේව හතරක් තියෙනවා. එතකොට මාත්‍රා භාගයක් කියලා කියන්නේ මේකෙනුත් මේක දෙකට කැඩෙන්න බෑ. එතකොට මෙතන ඔන්න භාග වෙන්නේ. මේ සම්පූර්ණ කවුන්ට් එක දෙකට කැඩෙනවා. එතකොට මේ භාගයක් කියලා කියන්නේ සම්පූර්ණ බෝලෙන් නම් කීයෙන් කී කොටසක්ද? ඒ කියන්නේ මේ කොටස ගත්තාම ආ හිතන්න. ඒ කියන්නේ මේ කොටස 8න් එකක්. මුළු බෝලෙන් 8න් එකක්. එතකොට මුළු බෝලෙන් 8න් කී වටිනාකම් තියෙනවා 3ක්. හරිද? මෙතන දෙකෙන් එක තිබ්බට මුළු බෝලෙන් කීයක්ද කියලා බලන්න ඕනේ. ඒක තමයි බටහිර සංගීතයේ මේ ටයිම් සිග්නේචර් යොදන සිද්ධාන්තය. මුළු බෝලෙන් 8න් කී වටිනාකම් 3ක් ඇත. ඒ කියන්නේ 3ක් තියෙනවා 8න් කී වටිනාකම්. අපි කියනවා 3-8 ටයිම් සිග්නේචර් එක. මේ උඩ ඉඳන් තමයි කියන්නේ. 4-4 3-4 3-8. හරි. දැන් ඔයා හිතන්න දැන් මේ මුළු බෝලෙන් මේ අපි හිතමු දැන් මේක භාග. හරිද? මේක භාග. එතකොට මේකත් අපි දෙකකට කැඩුවොත් මේක 4 එකක් නේ. මේක 4 එකක් එතකොට. එතකොට මුළු බෝලෙන් මේක මොන කොටසක්ද? මේක දැන් මේ 4 එකක් කියලා කියවනේ මුළු බෝලෙන් ගත්තාම 16 එකක්. මේ වගේ කොටස් 16ක් එකතු වෙලානේ බෝලේ හැදෙන්නේ. එතකොට මේ කොටස ගත්තාම මුළු බෝලෙන් 16 එකක්. එතකොට 16න් කේ වටිනාකම් මෙතන හිතන්න 3ක් තිබ්බා කියලා. එතකොට 16න් කේ වටිනාකම් 3ක් ඇත. එතකොට 316 කියලා තමයි ටයිම් සිග්නේචර් එක අපි හඳුන්වන්නේ. හොඳයි. දැන් පෙරදිග සංගීතයේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා සමහර අවස්ථාවල. ඒ කියන්නේ මේ අපි හිතමු දැන් එකේ වටිනාකම් එකක් කියන එක විභාගය ඊළඟ එකේ 3ක් හිතෙනවා. එතකොට දැන් මේ පෙරදිග සංගීතයේ යෙදෙන මේ ක්‍රමවේදයක් මම මේ හැදින්නුවේ. හරිද? දැන් මේ ඒ වුණාට මේ බටහිර සංගීතයේ නීතියක් තියෙනවා කියලා මම කියවනේ මේ සෑම විභාගයකම එක සමාන මාත්‍රා ප්‍රමාණයක් තිබිය යුතුයි. දැන් මෙතන 2යි මෙතන 3යි. මෙතන මාත්‍රා 1ඒව 2යි මාත්‍රා 1ඒව 3ක් තියෙනවා. එතකොට මේක පෙරදිග සංගීතයට අනුව මේක නිවැරදි වුණත් බටහිර සංගීතයට අනුව මේක මේ විදිහට අපි සලකුණු කරන්නේ නැහැ. බටහිර සංගීතයට අනුව සලකුණු කරොත් මේ වගේ දෙකක් එකට එකතු කරලා තමයි සලකුණු කරන්නේ. ඒතර අපි මෙතන එක අයින් කරමුකෝ. එතකොට සාමාන්‍යයෙන් දැන් මෙතන මේ එකේ ඒවන්නේ තිබ්බේ කලින් එකේ මාත්‍රා මේවා සාමාන්‍යයෙන් භාගයේ මාත්‍රා විදිහටත් කන්වර්ට් වෙනවා මේ විදිහට එකට එකතු කරද්දී. එහෙම සලකුණු කරන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ පෙරදිග ක්‍රමයට වෙන වෙනම විභාගවල තිබෙව්වා එකට එකතු වුණාම මේ එකක වටිනාකම භාග බවට පත් වෙනවා කියලා තමයි ගොඩක් තැන්වල හැදින්වෙන්නේ. හැබැයි ඉතින් එහෙම කියන්න අවශ්‍යම නැහැ. මෙතන අපි ගත්තොත් දැන් මේ වෙන වෙනම තිබ්බ එක මම මේක එකට එකතු කරනවා. එතකොට එක විභාගයක් ඇතුළේ මාත්‍රා තියෙනවා එකේව 5ක්. එතකොට මට මේක මෙහෙම හඳුන්වන්න පුළුවන්. 5ක් තියෙනවා මාත්‍රා එකේව කියලා කියන්නේ මේ කොටසක් නේ. එතකොට මෙන්න මේ වගේ කොටසක්. 5ක් තියෙනවා 4 එකේ වටිනාකම. දැන් ඔයා හිතන්නකො මේක භාගයව තිබ්බා කියලා 5ක්. හරිද? භාගයව 5ක් තිබ්බා කියලා. එතකොට ඔයාලට කියන්න පුළුවන් දැන් භාගයක් කියන්නේ මේකෙනුත් භාගයක්. හරිද? අපි වෙනම ගමු. මෙන්න එතනින් එක කොටසක්. එතකොට මේ වගේ කොටස් තියෙනවා 8ක්. එතකොට අපි ගන්නවා මෙතන 5ක් තියෙනවා. සම්පූර්ණ බෝලෙන් 8 එකේ වටනවා. එතකොට 5-8 කියලා තමයි අපි හඳුන්වන්නේ. එතකොට ගොඩක් වෙලාවට මේ 1 2 1 2 3 1 2 1 2 3 කියලා පෙරදිග සංගීතයේ හඳුන්වනවා මේ භාග වටිනාකම් 5ක් විදිහට තමයි මේ බටහිර සංගීතය එනකොට හඳුන්වන්නේ. අපි 1 2 1 2 3 කියලා කොටස් දෙකකට බෙදා ගන්නවා. ඒකට එකතු කරගත්තාම භාග 5ක් කියලා තමයි සාමාන්‍ය හඳුන්වන්නේ. ඒ වගේම තමයි මේ පෙරදිග සංගීතයේ දැන් මෙන්න මේ විදිහට තියෙනවා 1 2 3 1 2 3 4 කියලා තියෙන ඒවා ගත්තාම මේකත් මේ එක විභාගයක් බවට පත් කරනවා. එතකොට මේ හැම එකම භාග බවට පත් වෙනවා කියලා තමයි අපි බටහිර සංගීතයට කන්වර්ට් කරපුවාම හැදින්වෙන්නේ. එතකොට දැන් මෙතන ඔයා හිතන්නකෝ භාග 7ක් තියෙනවා කියලා.
හරිද? මම මේ දැන් එකේවා තියෙන්නේ භාග 7ක් තියෙනවා. හරි. භාග 7ක් නම් 7ක් තියෙනවා භාග කියලා කියන්නේ 8 එකේ වටනගම. ඒතර අපි කියනවා 7 8 කියලා. මේක මේ දැන් අර මම කලින් කියපු විදිහට මේ මෙන්න මේ විදිහෙන් තියෙන 1 2 3 1 2 3 4 1 2 3 1 2 3 4 කියලා තියෙන්නේ. දැන් මේක අපිට මේ විභාගයකට එකතු කරපුවම මේ විදිහට මේක මේ මාත්‍රා 7ක් මේ සම්පූර්ණ මාත්‍රා 7ක් කියලා කියන්නත් පුළුවන්. භාග 7ක් නෙමෙයි. එතකොට අපි යට දාන්නේ 7 4 කියලා. හරිද? 7 4. හරි. එහෙම දාන්නත් පුළුවන්. ඒකත් මේ නිවැරදි. එහෙම ගැටලුවක් නෑ එතන. එතකොට ඔයාලා පෙරදිග සංගීතය දැකලා ඇති. මෙන්න මෙහෙම ස්වර ප්‍රස්ථාර තියෙනවා. මේක දැන් මේ කවුරු හරි දැක්ක ගමන් කියනවා මේක 6 8 එකක් තමයි කියලා. දැන් මෙහෙම එකට එකතු කරාට මෙහෙම එකට තුනක් එකට එකතු කරපුවාම දැන් මේ එක වටනාකම කවුරු හිතන්නේ 3න් එකක් කියලා. එහෙම නෙමෙයි මෙතන තියෙන්නේ මෙතන තියෙන භාගයක්. මෙතන භාගයක්. හරිද? මෙතන භාගයක්. එතන මෙතනත් භාගයක්. මෙතනත් භාගයක්. හරිද? මේ තුනක් එකට එකතු කරාට මෙතනත් තියෙන්නේ භාගයක්. එතකොට මෙතන භාග තියෙනවා 6ක්. හරිද? භාග 6ක් තියෙනවා කියලා කියන්නේ මෙතනදී 6ක් තියෙනවා භාගයක් කියලා කියන්නේ සම්පූර්ණ බෝලෙන් 8න් එකක්. එතකොට අපි කියනවා මේකට 6 8 කියලා. අන්න ඒ විදිහට තමයි මේ 6 8 එක ටයිම් සිග්නේචර් එක නිර්මාණය වෙලා තියෙන්නේ. මේ දැන් මෙහෙම තුනක් එකට එකතු කරලා පෙරදිග සංගීතය දක්වලා තිබ්බට මේ හැම එකකම වටිනාකම එක හා සමානයි. එතකොට භාග 6ක් තමයි මෙතන තියෙන්නේ. මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති මේ පිළිබඳව තවදුරටත් ප්‍රශ්න තියෙනවා නම් කෙනෙකුට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් මේ කියලා දුන්නේ තේරුම් නැති ගතියක් එහෙම තියෙනවා නම් කෙලින්ම ඔයා බටහිර ස්වර ප්‍රස්ථාර කරන්නේ පාඩමට යන්න. මම යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලෙසන් එක. ඔයාලට සහසුද්දෙන්ම මොකද්ද මේ ක්‍රමවේදය කියලා හරියටම ඉගෙන ගන්න පුළුවන්. මම මේ අර මේ සරල ක්‍රමවේදයකට මේ ආදේශ කරලා තමයි දැන් මේ බෝලය කියලා එකක් ආදේශ කරලා තමයි ඔයාලට මේ පැහැදිලි කරේ. දැන් අපි මේ බෝලය කියන එකට මේ ඇඳලා තියෙන බෝලයට මේ බටහිර සංගීතයේ අපි සෙමි ප්‍රයෝගික කියලා ගමුකෝ. සෙමි ප්‍රයෝගික කියලා කියනවා. හරි සෙමි ප්‍රයෝගික කියලා කියනවා. ඒතකොට මේ නම් මම මෙතනදී ඔයාලට පැහැදිලි කරලා දෙන්න ගියේ නෑ. මොකද මේ ඒතකොට තවත් මේ පාඩම ඇඩ්වාන්ස් වෙනවා. ඉතින් ඇඩ්වාන්ස් පාඩමක් කාට හරි අවශ්‍ය නම් ඒක දැනට කරලා තියෙන්නේ බටහිර ස්වර ප්‍රස්ථාරකරණය කියන පාඩම. ඒක කියෝ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ ලෙසන් එක කාට හරි අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ක්‍රමවේදය තේරුණා නම් මෙතන ඉඳන් ඉස්සරහට ලෙසන් එක ස්ටඩි කරගෙන යන්න පුළුවන්. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේ පිළිබඳව මට අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න, කෝල් එකක් දාන්න. මගේ නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මේ ගැටලු ප්‍රශ්න තියාගෙන පාඩම ඉස්සරහට කරගෙන යන්න එපා. මේ ප්‍රශ්න ටික විසඳගෙනම ඉස්සරහට යන්න. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි දැන් මේ පාඩම 9 වෙනි පාඩම නම් ඔයා කෙලින්ම 9 වෙනි පාඩම දිගටම ස්ටඩි කරගෙන ගියාට ලොකු දෙයක් ඔයාලට වටහා ගන්න අපහසුයි. මොකද ඔයා යම් කිසි විදිහකට මුල ඉඳන් කරගෙන ස්ටෙප් බයි ස්ටෙප් එන්න ඕනේ. ඉතින් ඒ ක්‍රමවේදය වෙනස් වුණාම ස්ටෙප්ස් ටික වෙනස් වුණාම ඔන්න ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා නම් මේ පාඩම මෙහෙම ස්ටඩි කරලා ඔයාලට මම එකම දෙන අවවාදය තමයි මුල ඉඳන් ස්ටඩි කරගෙන එන්න. තියරි ලෙසන්ස් ටික නම්බර් කරලා තියෙනවා. පැහැදිලිවම මම නම්බර් කරලා තියෙනවා. මේ මම විශේෂයෙන්ම මේ YouTube එකෙන් ස්ටඩි කරන හැමෝටම කියන්නේ පිළිවෙල අහගන්න. හරිද? මගේ මැසේජ් එකක් දාලා ස්ටඩි කරන පිළිවෙල අහගන්න පුළුවන් ඕනම කෙනෙකුට. පිළිවෙලට ස්ටඩි කරන්න පටන් ගන්න. නැත්නම් ඔයාලා අනාථ වෙනවා. මොකද මේ දැන් මේ 9 වෙනි ලෙසන් එක ස්ටඩි කරා ඊළඟට 6 ස්ටඩි කරා ආයෙ 2 3 එහෙම ඔයා ඒ වගේ තැන් තැන් වලින් ස්ටඩි කරගෙන ගියපුවම මේ අපේ දැනුම අපිට ඔළුවට වැටෙන්නේ අපිරිවලට. එතකොට මේක මික්ස් වුණාම හරි නෑ. මේක ස්ටෙප් බයි ස්ටෙප් අවබෝධ කරගෙන ගියොත් තමයි ඔයාලට හරියට මේක මේ විෂය දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ මුලින්ම ඔයාලට පැහැදිලි කරලා දුන්නේ මේ ගීතයක් සංගීත නිර්මාණයේදී වැදගත් වෙන මූලික කරුණු දෙකක්. එකක් තමයි ස්කේල් එක. හරිද? එතකොට ස්කේල් එක මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. අපි දැන් වාදනය කරන ස්වර ප්‍රස්ථාරවල වුණත් ස්කේල් එක මොකක්ද කියලා දැනගන්න ඕනේ. මම මෙලඩියන් හාමොනි පාඩමේදී විශේෂයෙන්ම ස්කේල් එක ආධාර කරගෙන මෙලඩියක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා බේසිකලි කියලා දුන්නා. ඉතින් මේ මම අද පාඩමේදී මේ ස්කේල් එක මොකක්ද කියලා හොයාගන්න ඒ සංකේතය ගැන ඔයාලට මම පොඩ්ඩක් පැහැදිලි කරේ.
ඒ වගේම තමයි මේ අපි දැකලා තියෙනවා 4 4 3 4 6 8 7 8 5 8 ඔය ආදී වශයෙන් ටයිම් සිග්නේචර්ස් තියෙනවා. හරිද? දැන් මේ පාඩම බටහිර සංගීතයේදී ටයිම් කියලා ටිකක් ඇඩ්වාන්ස් පාඩමක්. ඉතින් ටිකක් ලොකුවට කරන්න ඕන පාඩමක්. මේක මේ සරලව තමයි මේ අද දවසේ මම හැදෙන්නුවේ. ඒ කොටස් දෙක හඳුන්වලා තියෙනවා මම. ඊළඟට මම ඔයාලට කරන්න බලාපොරොත්තු වෙන්නේ ගීතයේ ඇතුළේ තියෙන අන්තර්ගතයන් පිළිබඳව. ඒකෙදි ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. ඉන්ට්‍රොඩක්ෂන් එක, ඒ කියන්නේ හඳුන්වා දීමේ වාදනය, ඊළඟට කෝරස් අපි කියනවා සිංහලෙන් ස්ථායි කොටස, ඉන්ටර්ලූඩ් අතුරු වාදනය, වර්ස් කියලා කියන්නේ අපේ අන්තරා කොටස කියලා සිංහලෙන් කියනවා. ඊළඟට බ්‍රිජ් කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් අපි කෝරස් එක වර්ස් එක අතර මැද ඔය වගේ කියන්නේ ගීතයක මැදක යෙදෙන කොටසක්. ඒක දැන් බ්‍රිජ් කියන දේ අපි විස්තර කරගෙනනකොට මම විශේෂයෙන් විස්තර කරන්නම්. සාමාන්‍යයෙන් මේ නැගලෑන සින්දුවක් කියලා හිතන්නකෝ ඔයාලා. හොඳට ඩ්‍රම් බීට් එකකින් නැගලෑන සින්දුවක් එකපාරටම නිකන් හුස්මක් කරනවා වගේ නිකන් පාවෙන ගතියක් දෙනවා. මම ඒකදී ඔයාලට උදාහරණ දක්වලා ඒවා අහන්න දෙන්නම්. මේ බ්‍රිජ් එක ගැන හඳුන්වලා දෙද්දි නැගලා ගිහිල්ලා එකපාරට නිකන් පොඩි නිකන් පාවෙන වලාකුළක් වගේ පාවගෙන යනවා. ඒ වගේ දැන් එක්කෝ ගංගාවක් ගලාගෙන යනවා වගේ නිකන් අපිට පොඩි හුස්මක් කියන්න අවස්ථාවක් දෙනවා. අන්න ඒ වගේ තැනක් තමයි බ්‍රිජ් එක කියලා හඳුන්වන්නේ. මම මේ ඒක නිකන් සරල විග්‍රහ කරේ. මම ඒකේ උදාහරණයකින් ඔයාලට පෙන්නන්නම්, අහන්න දෙන්න. එතකොට ඔයාලට බ්‍රිජ් එකක් කියන්නේ මොකක්ද කියලා වටහා ගන්න පුළුවන් වෙයි. ඉතින් මම ඔය කියන ගීතේ ප්‍රධාන අන්තර්ගතයන් ටිකත් ඊට අමතරව ගීතේ තවත් ඇතුළේ තියෙන කොටස් පිළිබඳව පොඩි හැඳින්වීමක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. දැන් මම කතා කරන්න යන්නේ ගීතයක අන්තර්ගත වෙන ප්‍රධාන කොටස් පිළිබඳව. එතනදී මම මුලින්ම බෝඩ් එකේ ලියලා පෙන්නන්නම් මේ විදිහට ගීතයක අන්තර්ගත වෙන ප්‍රධාන කොටස් කියලා. introduction අපි මේක කෙටියෙන් intro කියලා කියනවා. අපි කියනවා හඳුන්වා දීමේ වාදනය කියලා. හඳුන්වා දීමේ වාදනය. මම මේ මෙතනදී ලියන්නේ මේ ගීතයක අන්තර්ගත වෙන ප්‍රධාන කොටස් ටික. ඒතර ඔයාගේ සටහන් පොතේ ඔයා ගීතයක අන්තර්ගත වෙන ප්‍රධාන කොටස් කියලා පොඩි මාතෘකාවක් දාගෙන මේ ටික පහලට ලියාගෙන යන්න. ඊළඟට කෝරස්. අපි කියනවා ස්ථායි කොටස කියලා. ස්ථායි. ඊළඟට තුන්වෙනි එක ඉන්ටර්ලූඩ්. මේක ඉන්ටර් කියලා කියනවා කෙටියෙන් අතුරු වාදනය. අතුරු වාදනය. ඊළඟට හතර වර්ස්. වර්ස් කියලා කියන්නේ අපි සිංහලෙන් කියනවා අන්තරා. ඊට පස්සේ එක විදිහට මම ගත්තේ බ්‍රිජ් එක. හොඳයි. මේ ටික තමයි ගීතයේ තියෙන ප්‍රධාන කොටස් ටික. මේ අතරමැද තියෙන වෙනත් කොටස් පිළිබඳව අපි ඊළඟට කතා කරමු. හොඳයි. ගීතයේ තියෙන ප්‍රධාන කොටස් යටතේ අපි මුලින්ම ඉන්ට්‍රොඩක්ෂන් එක කියන එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඉන්ට්‍රොඩක්ෂන් නැත්තම් හඳුන්වා දීමේ වාදනය කියලා කියන්නේ ගීතයක තියෙන ප්‍රධාන කොටසක්. හඳුන්වන්නේ මොකක්ද කියලා බලමු අපි. දැන් අපි ගත්තම ගීතයකට මොකක් හරි අදහසක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගීතයක් අපි හිතමු අපේ අම්මා ගැන ගීතයක් නිර්මාණය කරනවා නම් අම්මා ගැන හොඳ අදහසක් හැඟීමක් දැනෙන විදිහට ගීතේ පදපේලිය නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. වචන ටික නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. ඒකෙදි ඒ කියන පදපේලිය හඳුන්වා දීමක් සංගීතයෙන් කරන එකට තමයි අපි ඉන්ට්‍රොඩක්ෂන් කියලා කියන්නේ. පදපේලියේ තියෙන අදහස මුලින්ම සංගීතයෙන් කරන හැඳින්වීමකට. දැන් අපි අම්මා ගැන ගීතයක් නිර්මාණය කරනවා නම් ඒකට අදාළ ගැලපෙන සංගීත භාණ්ඩ අපිට යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ හැඟීමට ගැලපෙන සංගීත භාණ්ඩ. දැන් උදාහරණයක් විදිහට ගත්තහම අපි හිතමු සාමාන්‍ය ට්‍රම්පට් එකක් වගේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් අපි සාමාන්‍ය පෙරඩ් එකකදී නැත්නම් උත්සව අවස්ථාවකදී නැත්නම් ක්‍රීඩා කටයුතු වලදී ඒ වගේ තැනකදී ටිකක් අර අපේ සන්තෝෂය ඒ වගේම අපේ තියෙන අර අභිමානය වගේ දේවල් කියන්න ඒ වගේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් පාවිච්චි කරනවා. දැන් අම්මගේ තියෙන සෙනෙහස ආදරය කියන දේ පෙන්වන්න ඒක ගොඩක් වෙලාවට යොදා ගන්නවා අඩුයි. අපේ රටේ සංගීත දිනන් ගොඩක් වෙලාවට එහෙම යොදා ගන්න නැහැ. සංගීත භාණ්ඩ යොදාගෙන ඒ හැඟීම දැනෙන විදිහට සංගීතයෙන් කරන වාදනයක් තමයි අපි ඉන්ට්‍රොඩක්ෂන් කියලා කියන්නේ. එතකොට මේ
මේ තුලින් කරන්නේ ගීතය සංගීතය තුලින් හඳුන්වා දීමක්. මුලින්ම කරන වාදනයට තමයි අපි ඉන්ට්‍රොඩක්ෂන් කියලා කියන්නේ. දැන් ඒකට උදාහරණයක් මම ඔයාලට අහන්න දෙනවා. ඒක අහලා ඉවරලා ඉන්ට්‍රොඩක්ෂන් එක අපි හඳුනගෙන ඉන්ට්‍රොඩක්ෂන් එක තුලින් ඊළඟට මොන කොටසටද මාරුනේ කියලා අපි බලමු. හොඳයි ඔයා ඒ ඇහුවේ ගීතයක ඉන්ට්‍රොඩක්ෂන් එකක්. ඉන්ට්‍රොඩක්ෂන් එකෙන් පස්සේ මාරු වෙන්නේ ගීතේ කෝරස් එකට. සාමාන්‍ය ස්වරූපේ එහෙමයි. හැබැයි සමහර අවස්ථාවල මුලින් කෝරස් එක යෙදිලා පස්සේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් නැතුව සමහර ගීතවල මුලින් වර්ස් එක යෙදෙනවා. ඒ කියන්නේ මේ කියන අර මේ ගලාගෙන යාම වෙනස් කරලා තියෙන ගීත තියෙනවා සමහර වෙලාවල වල. සාමාන්‍යයෙන් ගීතවල ඉන්ට්‍රොඩක්ෂන් කෝරස් ඉන්ටර්ලූඩ් වර්ස් මේ බ්‍රිජ් එක නම් අතරමැද යෙදෙනවා. ඔන්න ඔය විදිහට තමයි ගලාගෙන යන්නේ. ඉතින් ඒ අර රටාව යම් කිසි විදිහකට වෙනස් කරලා තියෙන ගීතත් දකින්න තියෙනවා. හරි. සාමාන්‍ය ඉන්ට්‍රොඩක්ෂන් එකෙන් පස්සේ කෝරස් එක නැත්තම් ස්ථායි කොටස තමයි තියෙන්නේ. ගීතයේ අදහසට අනුව කියන්නේ මොකක් හරි මාතෘකාවට අනුවනේ ගීතයක් නිර්මාණය වෙන්නේ. එතකොට ඒ මාතෘකාවට අනුව ලියවුණු පළවෙනි පද පෙළියට තමයි අපි කියන්නේ. ඒ කියන්නේ ප්‍රධාන පළවෙනි පද පෙළියට තමයි අපි කියන්නේ කෝරස් එක කියලා. දැන් මම උදාහරණයක් ගත්තොත් දැන් මලට බඹරෙකුසේ කියන ගීතේ ඔයාලා දන්නවා ඉන්ට්‍රොඩක්ෂන් එක ටා ලා 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 ඔය විදිහට ගලාගෙන කියලා මලට බඹරෙකුසේ කියන කොටස ගත්තාම මේ පද පෙළි ටික ඒක තමයි ගීතේ කෝරස් එක නැත්නම් ස්ථායි කොටස වෙන්නේ. මම ඒ නිසා ස්ථායි කොටසට උදාහරණයක් දෙන්නේ නැහැ. මොකද ඔයාලා අහන ගීතවල මේ කොටස මොකද්ද මේක කෝරස් එකද කියලා පොඩ්ඩක් හිතලා බලන්න මේ පාඩමෙන් පස්සේ. හොඳයි. ඉන්ටර්ලූඩ් එක. අපි ඒ ගැන කතා කරමු. ඉන්ටර්ලූඩ් එක කියන්නේ මැද යෙදෙන වාදනයක්. එතකොට සංගීතය තුලින් කරන වාදනයක් තමයි. සංගීත භාණ්ඩ වලින් කරන වාදනයක් තමයි ඉන්ටර්ලූඩ් එක කියලා කියන්නේ. මේ තුලින් අර ඉන්ට්‍රොඩක්ෂන් එකේ වුණ සිද්ධියම වෙනවා. ඒ කියන්නේ මේ ඊළඟට තියෙන පද පෙළිය වල අදහස සංගීතය තුලින් ලබා දීමක් තමයි කරන්නේ. ගොඩක් වෙලාවට මේ සමහර ගීතවල ඉන්ට්‍රොඩක්ෂන් එකට යොදාගත්ත සංගීත කණ්ඩායම ඉන්ටර්ලූඩ් එක විදිහට යොදා ගන්නවා. සමහර ගීතවල ඉන්ටර්ලූඩ් එක වෙනස්. මේ ඉන්ටර්ලූඩ් එකම දැන් ඉන්ටර්ලූඩ් සාමාන්‍යයෙන් දෙකක් වාදනය කරොත් දෙපාරක් වාදනය කරොත් එකම ඉන්ටර්ලූඩ් එක යෙදෙනවා සමහර ගීතවල. සමහරලාට ෆස්ට් ඉන්ටර්ලූඩ් එකක් තියෙනවා සෙකන්ඩ් ඉන්ටර්ලූඩ් එක තව එකක්. ඒ කියන්නේ මේ ගීතේ එක එක අවස්ථාවල ගීතේ හැඟීම දනවන්න මේ ඉන්ටර්ලූඩ් නැත්නම් මේ ගීතේ මැද වාදනය කරන සංගීත ඛණ්ඩ නැත්නම් මේ ඉන්ටර්ලූඩ් නිර්මාණය කරලා තියෙනවා. ඒතර ඔයාලා ගීත අහද්දී ගීතේ මැද මියුසික් එකක් ඇහෙනවා නම් ඒක තමයි ගීතේ ඉන්ටර්ලූඩ් එක. සමහර අවස්ථාවල මේ ඉන්ටර්ලූඩ් එක ලොකුවට කියන්නේ ගොඩාක් නැතුව පොඩි තප්පර 4ක් 5කින් ඉවර වෙන තැනුත් තියෙනවා. අන්න ඒ වගේ පොඩි තැන් වලට අපි කියනවා බිට්ස් කියලා. දැන් බිට්ස් ගැන අපි ඊළඟට කතා කරනවා. බිට් කියන දේ මේ මොකද ගීතේ අතරමැද යොදන කුඩා ස්වර ඛණ්ඩ වලට තමයි අපි බිට්ස් කියලා කියන්නේ. එතකොට සමහර අවස්ථාවල ගීතවල මේ පොඩි තප්පර 2-3කට සීමා වෙන පොඩි ස්වර ඛණ්ඩයක් දාලා ඉවරලා ඊළඟට ආයේ කෝරස් එකට එහෙම එන තැන් තියෙනවා. ඒ වගේ තැන් වලට අපි ඒක අතුරු වාදනයක් විදිහට ගණන් ගන්නෑ. ඒක පොඩි බිට් එකක් කියලා තමයි හඳුන්වන්නේ. අපි බිට් එක ගැන කතා කරමු ඉස්සරහට. මම අතුරු වාදනයටත් ඔයාලට උදාහරණයක් දෙන්නේ නැහැ. මොකද ගීතවල ඕන තරම් ඔයාලා අතුරු වාදන අහලා තියෙනවා. විශේෂයෙන් මතක තියාගත යුතු කාරණේ තමයි ඉන්ට්‍රොඩක්ෂන් ඉන්ටර්ලූඩ් කියන සංගීත භාණ්ඩ වලින් නිර්මාණය කරන්න ඕන ඒ වාදන ඛණ්ඩ අපි නිර්මාණය කරද්දී ගීතයේ අදහසට ගැලපෙන පරිදි සංගීත භාණ්ඩ උපයෝගී කර ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. ඒතර ඔයාලා රස විඳින ගීතත් අහලා බලන්න. ඒ වගේ මේ කොහොමද මේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ මියුසික් ඉන්ස්ට්‍රුමන්ට්ස් යොදාගෙන තියෙන්නේ? ඉන්ටර්ලූඩ් එකේ මොකක්ද වෙනස? එතකොට සමහර ගීතවල ඉන්ට්‍රොඩක්ෂන් එකම ඉන්ටර්ලූඩ් එකට භාවිතා කරලා තියෙනවද? මේ වගේ පොඩි අවබෝධයක් එක්ක තමයි අපි සංගීතය අධ්‍යයනය කරන්න ඕනේ. සාමාන්‍ය කෙනෙක් රස විඳිනවා වගේම අපි ගීතේ රස විඳින්නත් ඕනේ. ඊට එහා ගියපු දෙයක් අපි ගීතය තුලින් දකින්නත් පොඩ්ඩක් උත්සාහ කරන්න ඕනේ. එතකොට තමයි මේ අධ්‍යයන කටයුතු නිවැරදිව කරගෙන යන්න පුළුවන් වෙන්නේ. හොඳයි. ඊළඟ අන්තරා කොටස අපි කියන වර්ස් කියලා. ගීතේ පළවෙනි පද පෙළිය උනේ කෝරස් එකනේ. ඊට පස්සේ තියෙන පද පෙළිය වලට අපි කියනවා වර්ස් කියලා. දැන් කෝරස් එකට පස්සේ දෙන
ඊළඟ පද පෙළේට අපි කියනවා first verse. එතකොට chorus එකට පස්සේ first verse එකට පස්සේ තවත් පද පෙළියක් යදෙනවා නම් අපි කියනවා ඒකට second verse. එතකොට ඔය විදිහට verses දෙකක් තුනක් ඒ විදිහට තියෙන්න පුළුවන් ගීතයකට අන්තරා කොටස්. එතකොට සමහර ගීතවල මේ අන්තරා කොටස් වල තියෙන මෙලඩිය හැම අන්තරා කොටසකම එක වගේ තියෙනවා. සමහර ගීතවල එක් අන්තරා කොටස් වල හැම verse එකකම එක එක මෙලඩීස් හරිද විවිධාකාර මෙලඩීස් දාලා තියෙනවා. ඉතින් එහෙම වෙන අවස්ථා තියෙනවා. එතකොට මේ අපි උත්සාහ කරන්න ඕනේ මේ verse එකට දාලා තියෙන්නේ මොන මෙලඩියක්ද? ඊළඟ verse එකට තියෙන්නේ ඒ කලින් මෙලඩියමද? ඔන්න ඔය වගේ දේවල් පොඩ්ඩක් දැනගන්න ඕනේ. මොකද ගීතයේ අන්තර්ගතය කියන දේ අපි ඉගෙන ගද්දි මේ දේවලුත් අපි පොඩ්ඩක් හිතන්න ඕනේ. හොඳයි. ඊළඟට bridge කියන කොටස. දැන් සාමාන්‍යයෙන් මම මුලිනුත් පැහැදිලි කරා bridge කියන කොටස අපි දැන් ගීතයක මොකක් හරි උච්චතම අවස්ථාවකට පැමිණෙනවා. ගීතේ මැද හෝ අග වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ drum beat එකකින් ඇවිල්ලා පොඩ්ඩක් අර ගැම්මට play වෙන තැනක් ඇවිල්ලා එතනින් පොඩ්ඩක් ආයෙ පාවෙන වගේ නිකන් වලාකුලක් වගේ අර මං ඉස්සලා කිව්වේ අන්න ඒ වගේ ගලාගෙන යන ගායනයක් සමග පොඩි බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකකුත් ඇහෙනවා එතනදී. කියන්නේ ඒ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකේ ගොඩක් වෙලාවට නිකන් ලොකු drum beats දාලා ලොකු rhythm punch දාලා එහෙම කරන්නේ නැහැ. ඒ ටික ගලාගෙන යන නිකන් pad tone එකක් string tone එකක් වගේ නිදහසේ ගලාගෙන යන සංගීත ඛණ්ඩයක් සමගින් ඇසෙන ගායනයක් තමයි මේ bridge එකක් කියලා කියන්නේ. මං ඒක ඔයාලට දැන් අහන්න සලස්වනවා. ගොඩක් වෙලාවට අපේ රටේ ගීතවලට වඩා මේ bridge එක කියන එක බටහිර ගීතවල පිටරට ගීතවල අපිට ඇහෙන්න තියෙනවා. මම ඒ නිසා ඔයාලට bridge එක කියන එකට උදාහරණයක් පිටරට ඇහුණ ගීතයකින්ම ඔයාලට ලබා දෙන්නම්. අපි ඒක අහලා අපු එමු පාඩමට. හොඳයි ඔයා දැන් මේ ඇහුවේ බ්‍රිජ් එකක්. ඒ බ්‍රිජ් එකෙන් පස්සේ ඊළඟ කොටසට මාරු වුණ තැනත් ඔයාට තේරෙන්නේ නැති. ඉතින් මෙන්න මේ කියන කොටස් තමයි මේ ගීතයක තියෙන ප්‍රධාන අන්තර්ගතයන්. introduction, chorus, interlude, verse. සමහර ගීතවල බ්‍රිජ් එක දෙනවා. ඒතකොට බ්‍රිජ් එකත් අපි ප්‍රධාන කොටසක් විදිහට තමයි ගණන් ගෙනෙන්නේ. හැබැයි හැම ගීතයකම බ්‍රිජ් එකක් යදෙනවා කියලා නෑ. සමහර ගීතවල විතරයි. හොඳයි අපි මේ වෙනකොට කතා කරා ගීතයක ස්කේල් එක හඳුන්වන සංකේතය මොකක්ද? ඊළඟට ටයිම් සිග්නේචර් එක කියන්නේ මොකක්ද? ඊළඟට ගීතයේ තියෙන ප්‍රධාන කොටස් ටික introduction, chorus, interlude, verse, bridge ඔය වගේ කොටස් ටිකක් පිළිබඳව කතා කරා. අපි ඊළඟට කතා කරන්නේ ගීතයේ තියෙන අනෙකුත් කොටස් මොනවද කියලා. අපි සටහන් කරගමු. ඔයාලගේ සටහන් පොතේ මාතෘකාවක් දාගන්න ගීතයක පවතින අනෙකුත් කොටස් කියලා. මම මුලින්ම ගන්නවා එකට ad lib එක. ad lib. ඊට දෙක beat. ඊට පස්සේ තුන අපි ගන්නවා counter points. මේ කොටස් ටික තමයි ගීතයක තියෙන අමතර කොටස්. ඊට අමතරව harmony වෙන දැන් තියෙනවා. harmonies කියලා අපි ගමු. මේවා තමයි අමතර කොටස් ගීතයක් අලංකරණය සඳහා යොදා ගන්න. අපි මුලින්ම ඇඩ්ලිබ් එක ගැන කතා කරමු. ඇඩ්ලිබ් කියන කොටස ගොඩක් වෙලාවට ගීතයේ මුලදී යෙදෙනවා. සමහර ලාට මැද හොයාගෙන යෙදෙන්නත් පුළුවන්. ඒතකොට යෙදෙන තැන ගැටලුවක් නැහැ. එක එක ගීතවල එක එක තැන්වලදී ඇඩ්ලිබ් භාවිතා කරලා තියෙනවා. ඒතකොට මේ ඇඩ්ලිබ් කියන එකෙන් කරන්නේ අපි කියනවා අනාඝාතාත්මකව. ඒ කියන්නේ තාලයකින් තොරව. දැන් අපි තාලයක් කියලා කියන්නේ මේ රිද්ම් එක 1 2 3 4 1 2 3 4 අපි ඒකට තමයි තාලය කියන්නේ. කියන්නේ මොකක් හරි තාලයක් තියෙනවා. ඒතර තාලයක් නැහැ කියලා කියන්නේ අනාඝාතාත්මකව. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපේ තියෙන ජන ගීතයක් තමයි තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්වනවා. එතකොට ඒක අනාඝාතාත්මකව ගායනා කරන්නේ. තණ්ඩලේ දෙන්න දෙපොලේ කියලානේ ගායනා කරන්නේ. එතකොට ඒක ඒකට තාලයක් නෑ. අර මම කියවා වගේ රිද්ම් එකක් නෑ. එතකොට අන්න ඒ වගේ රිද්ම් එකක් නැතුව හරිද without rhythm එකක් නැතුව වාදනය වන හෝ ගායනය වන.
එතන මෙතනදී ගායනය කරන්නත් පුළුවන්. මේ ගායනය කරනකොට ගොඩක් වෙලාවට ආකාරයෙන් ගායනය කරනවා. කියන්නේ ආ කියලා ඒ වගේ මේ ඒවයි ගායනය කරන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට වචන යොදා ගන්නත් පුළුවන්. කෙසේ හෝ ගායනයෙන් හෝ වාදනයෙන් අනාගාතාත්මකව කරන සංගීතයකට තමයි අපි ඇඩ්ලිබ් බෑග් කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි මොහිදීන් බෙග් මහත්මයාගේ ඔපෙරා ගීමන කැනබේදෝ ගීතය ඔයාලා අහලා ඇතිනේ. එතකොට ඒකේ මුලදී ඇඩ්ලිබ් කොටසක් තියෙනවා. මම ඒක දැන් ඔයාලට අහන්න දෙන්නම්. අන්නේ කොටසට අපි කියනවා ඇඩ්ලිබ් බෑග් කියලා. තාලයෙන් තොරව හිමීට නිදහසේ ගලාගෙන යන කොටසක්. ඒක ගීතයේ අමතර කොටසක්. හැම ගීතයකම නෑ. ඒක මම ප්‍රධාන කොටසක් විදිහට ඒක නොදුන්නේ. සමහර අවස්ථාවල යෙදෙන කොටසක් තමයි ඇඩ්ලිබ් කියලා කියන්නේ. හොඳයි අපි දැන් උදාහරණයක් අහමු. හොඳයි ඔයා දැන් මේ අහුවේ මොහිදින් බෙග් මහත්මයාගේ ඔපෙරා ගීමන කැලමේදෝ කියන ගීතයේ දෙන ඇඩ්ලිබ් එක. අපි ඊළඟට කතා කරන්නේ බිට් කියන කොටස. බිට් එකක් කියලා කියන්නේ පද පේලි අතරමැද පොඩි හිස් තැනක් වහන්න වගේ. දැන් අපි හිතමුකෝ මොකක් හරි පද පේලි දෙකක් අතරමැද මාත්‍රා 4ක් 5ක් හිස් තැනක් යදෙනවා. ඒ වගේ තැනක තියෙන අර පාළු ගතිය. ඒ වගේ දෙයක් නැති කරන්න මං පොඩි මියුසික් එකක් දානවා. දැන් අපි උදාහරණයක් විදිහට අමරදේව මාස්ටර්ගේ සසර වසන තුරු ගීතය. සසර වසන තුරු ලා ලා ලා. අන්න ඒක ඇවිල්ලා පොඩි බීට් කෑල්ලක්. නිවන් දකින්න තුරු ලා ලා ලං ලා ලා ලං සරිගං ගමපං. අන්න ඒ වගේ කොටසක්. අපි සරිගක් ගමපක් කියන කොටස තමයි ඒකේ බීට් එක. ඒ කියන්නේ මේ පද පේලි අතරමැද හිස්තැන් මැකීම සඳහා භාවිතා කරන කුඩා ස්වර කණ්ඩ වලට අපි කියනවා බිට් එකක් කියලා. මම ඒකටත් පොඩි උදාහරණයක් දෙන්නම්. ඒ ගීතයත් අහලා ඒකේ බිට් එක ඔයා හඳුනගන්න. එතකොට මේ මම දෙන උදාහරණ විතරක් නෙමෙයි ඔයාලට ගීත ඇහෙනකොට ඔයා හඳුනගන්න මේ කොටස බිට් එකක්. මේක ඇඩ්ලිබ් එකක්. අන්න ඒ වගේ ගීතයේ තියෙන අන්තර්ගතය පිළිබඳ පොඩි අවබෝධයක් ලබා ගන්න. මොකද මේ වචන පවා වැදගත් වෙනවා ඔයාට නොටේෂන් එකක් හදද්දී, ඔයා සංගීත නිර්මාණයක් බිහි කරද්දී. මොකද අපේ ප්‍රධාන අරමුණ සංගීත නිර්මාණකරණය. එතකොට නිර්මාණකරණය කියන දෙයට යද්දී අපි මේ මාතෘකා, ඒ වචන මොනවද, මේ ගීතවල ඇහෙන්නේ මොන වගේ කොටස්ද, ඒ වගේ දේවල් අපි අවබෝධයෙන් ඉන්න ඕනේ. හොඳයි අපි එහෙනම් දැන් ගීතයකේ දෙන බිට්ස් කොටසකට උදාහරණයක් අහමු. හොඳයි ඔයා අහුවේ ඒ ගීතයකේ දෙන බිට්ස් කොටසක්. හොඳයි ඊළඟට මම බලාපොරොත්තු වෙන්නේ මේ කවුන්ටර් පොයින්ට්ස් නැත්නම් අපි මේවට කවුන්ටර් පාර්ට්ස් කියලා කියනවා. ඒතර කවුන්ටර් පොයින්ට්ස් නැත්නම් කවුන්ටර් පාර්ට්ස් කියන මාතෘකාව පිළිබඳව කතා කරන්න. කවුන්ටර් පාර්ට් කියන දේ සමහර අවස්ථාවල ඉන්ට්‍රොඩක්ෂන් ඉන්ක්ලූඩ් ඒ කියන්නේ මියුසික් යෙදෙන තැන්වල ගීතේ මියුසික් වලත් යෙදෙන්න පුළුවන්. සමහර අවස්ථාවල ගීතේ පදපේලි යනකොට පදපේලි ගායනා කරනකොට යෙදෙන්නත් පුළුවන්. කෙසේ හෝ පදපේලි අතරමැද හරි ගීතේ සංගීතේ අතරමැද හරි මොකක් හරි දැන් ප්‍රධාන ගායනයක් තියෙනවා කියලා හිතන්නකෝ. දැන් අම්මා ජීවන උයන්තරේ කියලා කියනවා. ඊට යටින් පොඩි නෝට්ස් ටිකක් වයලින් එකේ ප්ලේ කරගෙන යනවා. මම උදාහරණයක් ඔයාලට අහන්න දෙන්නම්. ඒතර ඔයාලට තේරෙයි. සමහර විට අපි මේවා විශේෂයෙන් අහන්නේ නැහැ. කවුන්ටර් පොයින්ට්ස් කියන්නේ අපි දැන් මේ රස විදිනවා. ඒකට මේක මේ බාණ්ඩෝ මාර ලස්සන කවුන්ටර් පොයින්ට්ස් ගන්න මෙතනට යොදලා තියෙන්නේ කියලා ඔයා වැඩි හිතන්නේ නැහැ. ඒකේ රස විදිනවා. ඒක සාමාන්‍යයෙන් වැඩි ගණන් ගන්න නැහැ. ඉතින් මේ කවුන්ටර් පොයින්ට්ස් තුලින් මේ ගීත ක්‍රියේටිව් කරන්න, ලස්සන කරන්න ලොකු සේවයක් කරලා තියෙනවා. අපි ගීත අහද්දී අපි ගීතේ රස විඳිනවා. ඒකට දන්නේ මේ මොකද්ද මේ අපි විශේෂයෙන් ඒක අහන්න යන්නේ මේ කවුන්ටර් පොයින්ට් එකක් නේද මේක කියලා. සාමාන්‍යයෙන් දැන් මේක ගැන අහපු කෙනෙක් මේක මොකද්ද කියලා හරියට දැනගත්ත කෙනෙක් මේ කවුන්ටර් පොයින්ට් එක මොකද්ද, මේකට දාලා තියෙන ටෙක්නික්ස් ටික මොනවද කියලා විශේෂයෙන් අහන්න පෙළඹෙනවා. දැන් මේ හැම දෙයක්ම මේ කවුන්ටර් පොයින්ට්ස්, බීට්, ඇඩ්ලිබ් වගේ දේවල් නිර්මාණය කරන ක්‍රමවේදයන් තියෙනවා.
තියරිස් තියෙනවා. ඒ කියන්නේ ඒවා හොයාගෙන තියෙන ක්‍රමවේදයන්. ඉතින් මේ කියන ක්‍රමවේදයන් මම එකින් එක දැන් කවුන්ටර් පොයින්ට්ස් කොහොමද හදන්නේ? බිට්ස් හදන්නේ කොහොමද? හාමනිස් හදන්නේ කොහොමද? මේ හැම දෙයක්ම එකින් එක ඔයාලට පැහැදිලි කරලා දෙනවා. ඒ කියන්නේ දැන් මේ සේරම එකම දවසේ පැහැදිලි කරලා දෙන්න බෑ. ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඉතින් මම මෙතනදී පොඩි හැඳින්වීමක් තමයි කරන්නේ. හොඳයි. අපි දැන් මේ ඉස්සල්ලාම අහමු මියුසික් එකක. ඒ කියන්නේ ගීතේ ඉන්ට්‍රොඩක්ෂන් හරි ඉන්ටර්ලූඩ් වගේ තැනකදී ඒ ඇටින් ඇසෙන කවුන්ටර් පොයින්ට් එක. මෙතන මම වික්ටර් රත්නායක මහත්මයාගේ සඳකයන් වැසිලා කියන ගීතය ගන්නවා. ගීතේ ඉන්ට්‍රොඩක්ෂන් එක. ඉන්ට්‍රොඩක්ෂන් එකකින් දී මම මේකේ මුල් කොටස තමයි ගන්න. ඔයාලා හොඳට අහන්න. වයලින් එකෙන් තමයි ඒකේ කවුන්ටර් පාර්ට් එක ප්ලේ වෙන්නේ. ෆ්ලූට් එකෙන් ඒකේ මේන් වාදනය කියන්නේ මේන් ප්ලේයින් එක සිද්ධ වෙනවා. ඊට අමතරව වයලින් එකෙන් යටින් පොඩි ගලාගෙන යන ස්වරයක් වගේ ඇහෙනවා කවුන්ටර් පොයින්ට් එක. ඒක ටිකක් අඩු කරලා තියෙන්නේ. ඒක හොඳට අහන්න උත්සාහ කරන්න. හොඳයි අපි දැන් සංගීතය අතරතුර යෙදෙන කවුන්ටර් පොයින්ට් එකක් අහමු. හොඳයි ඒ ඔයා ඇහුවේ සංගීතය අතරමැද යෙදෙන කවුන්ටර් පොයින්ට්ස්. දැන් අපි හමු ගීතයේ වචන පේලි අතරමැද යෙදෙන කවුන්ටර් පොයින්ට්ස් මොනවද කියලා. මේකටත් මම මේ වික්ටර් රත්නායක මහත්මයාගේ සඳකයන් වැටිසලා කියන ගීතයම උදාහරණ කරගන්නවා. එතකොට අපිට ලේසි ඒක අධ්‍යයනය කරන්න. මේ අපි බලමු පද පේලි අතරමැද කොහොමද කවුන්ටර් පාර්ට්ස් යෙදලා තියෙන්නේ කියලා. එන්න කලඳුරු අරුණිවලා මගේ එළියාද ඔබ පමණි. හොඳයි ඔයා ඒ අහුවේ පද පේලි අතරමැද යොදලා තියෙන කවුන්ටර් පාර්ට්ස්. මේවා විශේෂයෙන්ම නිර්මාණය කරද්දී හාමනි වෙන විදිහට සුසංවාද වෙන විදිහට තමයි නිර්මාණය කරන්නේ. විවිධ ක්‍රමවේද භාවිතා කරනවා නිර්මාණය කරන්න. විශේෂයෙන්ම මතක තියාගන්න කවුන්ටර් පොයින්ට්ස් කියන දෙයක් නිර්මාණය කරද්දී අපි හිතමු ගඟක් ගලාගෙන යන තැනක් තියෙනවා. ගඟක් ගලාගෙන යනකොට පොඩ්ඩක් නිස්කලංක ගතියක් තියෙනවනේ. මේක නිකන් අර කඩාගෙන බිඳගෙන යන ගතියක් දුන්නොත් එහෙම කවුන්ටර් පොයින්ට් එක. කියන්නේ සරිගම පද නිසා අන්න ඒ වගේ දෙයක් දුන්නොත් එහෙම මේ දැන් දියැලක් කඩාගෙන යන තැනක දැන් ලොකු අවුලක් නැහැ. සාමාන්‍යයෙන් නිස්කලංක දෙයක් දෙනවා නම් අපි ඒක නිකන් ගලාගෙන යන්න දෙන්න බෑ. එතකොට සාමාන්‍යයෙන් අපි හිතමු ටිකක් අර පොඩි අභිමානයක් තේජාන්විත ගතියක් කියන තැනක් තියෙනවා. හරිද? ඒ වගේ තැනකදී අපි පොඩ්ඩක් අර මේ ගලාගෙන යන ටිකක් ස්පීඩ් වගේ කවුන්ටර් පොයින්ට් එකක් දෙනවා. එතකොට ඒක ටිකක් මේ එතනට ගැලපෙනවා. ඒ වගේ අපි පොඩ්ඩක් අර ගීතයේ තියෙන අදහස ගැනත් හිතලා තමයි කවුන්ටර් පොයින්ට්ස් කියන එක නිර්මාණය වෙන්නේ. මේ පාඩමෙන් පස්සේ ඔයාලා බලන්න මේ ගීතයේ කවුන්ටර් පාර්ට් එක දාද්දි මොන වගේ දෙයක්ද මේ උපයෝගී කරගෙන තියෙන්නේ. මොන වගේ හැඟීමක්ද මෙතනින් කවුන්ටර් පාර්ට් එකෙන් එන්නේ කියලා. එතකොට අන්න ඒ දේ හිතන්න පොඩ්ඩක් හුරු වෙන්න. හොඳයි මම දැන් කවුන්ටර් පාර්ට්ස් කියන්නේ මොකක්ද කියලා තමයි ඔයාලට පැහැදිලි කරේ. ඉතින් ඔයා සංගීතය වාදනය වන තැනකදී යොදන කවුන්ටර් පාර්ට් එක වගේම පද පේලි අතරමැද යෙදෙන කවුන්ටර් පාර්ට්ස් උත් මේ අවස්ථාවේදී උදාහරණ විදිහට රස වින්දා. හොඳයි ඊළඟට අපි බලමු මේ හාමනිස් කියන්නේ මොනවද කියලා. විශේෂයෙන්ම ඔයාලට මතක ඇති මම මෙලඩි ඇන් හාමනි කියන පාඩමේදී හාමනීස් හදන ආකාරය පිළිබඳව පැහැදිලි කරා. එතකොට මම විශේෂයෙන් මුලදීමත් කීවා අපි මේ 9 වෙනි ලෙසන් එකට එද්දී කලින් ලෙසන්ස් ටික ඔයා පිළිවෙලට ස්ටඩි කරලා තියෙන්න ඕනේ කියලා. ඒකේ එක්තරා අවස්ථාවක මෙරිඩියන් හාමනි පාඩම ඔයාලට හම් වෙනවා. එතකොට මේ පාඩම ස්ටඩි කරලා තියෙන්න ඕනේ අපි අද මේ ඉගෙන ගන්න පාඩමත් හරියට වටහා ගන්න. එතකොට එතනදී මම හාමනිස් නිර්මාණය කරන හැටි කියලා දීලා තියෙනවා. විශේෂයෙන්ම මෙලඩියක් හදන හැටි, ඒකට කෝඩ්ස් යොදන හැටි සහ ඒ කෝඩ්ස් වලට අනුව හාමනිය නිර්මාණය කරන හැටි. ඉතින් මේ සමහර ගීතවල මේ ගායනය වන තැන්වලදී එතකොට වාදනය වන තැන්වලදී මේ හැම අවස්ථාවකදීම හාමනි කියන දේ භාවිතා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ගීතයක් ඇතුළේ සියලුම දේවල් හාමනි වෙන්න තමයි යොදන්න ඕනේ. කියන්නේ සුසංවාද වෙන්න. නැත්තම් දැන් අපි ගැලපෙන්නේ නැති විදිහට එදුවොත් එහෙම මේක මේ අලංකාරයක් නෑ නේද? ඒ කියන්නේ නොගැලපෙනවනේ. එතකොට අපි ගීතයේ යොදන හැම දෙයක්ම ගැලපෙන විදිහට යොදන්න ඕනේ. සුසංවාද වෙන විදිහට. අපි පර්කෂන් ඉන්ස්ට්‍රුමන්ට් එකක් දැම්මත් අපි බලන්න ඕනේ. දැන් අපි හිතමුකෝ හක් ගෙඩියක් යොදනවා කියලා අපේ ගීතයකට, අපේ දේශීය ගීතයකට. ඒතකොට හක් ගෙඩිය පිච් එක අපි බලන්න ඕනේ. එතකොට ඒක හාමුනි වෙනවද මේ ගීතේට? මේ ස්කේල් එකේ ස්වරයකටද මේ හක් ගෙඩිය තියෙන්නේ? ඒ වගේ විශේෂ කාරණා කිහිපයක් පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් හාමනිස් කියලා කියන්නේ අන්න ඒ වගේ තමයි. හාමනිසුත් ගැලපෙන්න දාන්න ඕනේ ගීතේ පද පේලි වලට හරි, ගීතේ වාදනය වෙන සංගීත කණ්ඩ වලට හරි.
දැන් උදාහරණයක් විදිහට දැන් සිතාරයක වගේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් වාදනය කරනකොට ඒකට තව සිතාරයක් දාන්න පුළුවන් හාමනි එකක් විදිහට නැත්නම් ගොඩක් වෙලාවට සිතාරයකදී අපි ඔය බෙන්චෝ එතකොට ගිටාර ඒ වගේ තවත් එහා සමාන ස්ට්‍රින්ග් ඉන්ස්ට්‍රුමන්ට් එකකින් හාමනි කරන අවස්ථා තියෙනවා. කියන්නේ පොඩ්ඩක් අර දැන් හාමනි ගැලපෙන ඉන්ස්ට්‍රුමන්ටුත් තියෙනවා. ඉතින් ඒ ගැලපෙන ආකාරයන් පිළිබඳව බලලා ඒතර වොයිස් වලින් හාමනි කරද්දී වොයිස් එකතු කරද්දී අපි මොන වොයිස් එකද මෙතෙන්ට ගැලපෙන්නේ මොන වොයිස් එකද කියලා පොඩි අදහසක් ගන්න ඕන. ඉතින් අපි දැන් මෙතනදී හාමනි වලට පොඩි උදාහරණ දෙකක් අහමු. මුලින්ම අපි අහමු වාදනයකදී යොදාගෙන තියෙන හාමනි එකක්. මම පොඩි කොටසක් අහන්න දෙන්නම්. ඊළඟට අපි අහමු ඒත් එක්කම ගායනයකදී යොදාගෙන තියෙන හාමනියක්. ඒතර ඔයාලට පැහැදිලි වෙයි. හොඳයි ඔයා මුලින්ම වාදනයකදී යොදාගෙන තියෙන හාමනියක් ඇහුවා. ඔයා ඊළඟට ඇහුවේ ගායනයකදී යොදාගෙන තියෙන හාමනි එකක්. ඉතින් මේ දේවල් අහනකොට මේක හාමනියක් නේද? මෙතන යොදාගෙන තියෙන හාමනියක්. එහෙම කියලා පොඩි අදහසක් ගන්න ඔළුවට. එතකොට මේ අපි වෙන වෙනම කරනකොට ඔයාලට ගොඩක් දුරට අවබෝධ වෙයි මේ කොහොමද කරන්න කියලා. හොඳයි. ඉතින් අද දවසේ මම කතා කරේ ගීතයක අන්තර්ගතය කියන මාතෘකාව. ඉතින් මේකේ ප්‍රධාන මාතෘකාව තමයි සංගීත නිර්මාණකරණය. සංගීත නිර්මාණකරණය කියන පාඩම ඇතුලේ තියෙන අනුමාතෘකාවක් තමයි අද අපි කතා කරේ. ඒකත් ටිකක් දීර්ඝව විස්තර කරන්න අවශ්‍ය වුණා මට. මොකද පොඩි දෙයක් හරි අමතක වුණොත් එහෙම කියන්න ඒක ඔයාලට ලොකුවට බලපාන ඉඩ තියෙනවා. ඒ නිසා මම පොඩ්ඩ මතක් කර ඔයාලට ඒ දේ කියලා දෙන්න උත්සාහ කරා. ඉතින් ගීතයක තියෙන අන්තර්ගතය ඉගෙන ගැනීම තුලින් අපි සාමාන්‍ය ගීතයක් අහනකොට ඒක පොඩ්ඩක් අවබෝධයෙන් අහන්න උත්සාහ කරනවා එක දෙයක්. ඒ වගේම අපි දවසක නිර්මාණයක් කරද්දී මේ තියෙන මේ එකක් මේ තියෙන මේකක් කියලා අපි හරි අවබෝධයෙන් මේක වටහා ගන්නවා. ඒ වගේම තව කෙනෙක් නිර්මාණය කරලා තියෙන සංගීතයක් يعني ගීතයක තියෙන ස්වර ප්‍රස්ථාරය අපි නිර්මාණය කරද්දී ඒක මොකක්ද කියලා අපිට දැනගන්න අවශ්‍ය වෙනවා. කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ මේ වගේ දේවල් දැනගන්න අවශ්‍ය වෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මම මේ දේවල් පැහැදිලි කරේ ඔයාලට. අපි ඊළඟ ලෙසන් එකකදී කොහොමද ස්වර ප්‍රස්ථාර නිර්මාණය කරන්නේ, වචන පෙළියක් නිර්මාණය කරන්නේ කොහොමද? එතකොට මේ වචන පෙළියට ස්කේල් එකක් ආධාරයෙන් මෙලඩියක් දාන්නේ කොහොමද? මේ කෝඩ්ස් ටික දාන්නේ කොහොමද? ඒවට මම මේ කියපු විදිහට ad-lib beats counterpoint harmonies ඔය වගේ දේවල් නිර්මාණය කරන්නේ කොහොමද? ඔය කියන સિદ્ધාන්ත ටික පිළිවෙලට step by step අපි ඉගෙන ගනිමු. ඒ වගේම මේ හැමෝම ඊළඟ දෙයක් තමයි notations නිර්මාණය කරන්නේ කොහොමද කියලා. දැන් අපි melodies හදනකොට විශේෂයෙන්ම notations ලියන්න පුළුවන් වෙන්න ඕන. නැත්නම් ඒ ලියන එක මේ නැත්නම් මේ අපි හදාගත්ත melody අපි ඔළුවේ තිබ්බට ඒක සමහරට අමතක වෙන්න ඉඩ තියෙනවා. අපිට පුළුවන් විවිධ ක්‍රමවේද භාවිත කරන්න පොඩ්ඩක් ෆෝන් එකේ රෙකෝඩින් එකක් දාන්න පුළුවන්. අපි හදාගන්න melody පොඩ්ඩක් අපිට කියන්න පුළුවන් පොඩ්ඩක් හමින් කරලා හරි. එතකොට පොඩ්ඩක් එහෙම අපි අමතක වෙන්න ඉස්සලා පොඩ්ඩක් ෆෝන් එකේ සටහන් කරගත්තා. ඒ කියන්නේ රෙකෝඩින් එකක් විදිහට ඔඩියෝ රෙකෝඩින් එකක් විදිහට සමහර වෙලාවට ඔයාලට හොඳ මෙලඩිස් එනවා බාත්රූම් එකේ. මේ ඒ වගේ අවස්ථාවල. හරි. එතකොට යන්න ඒ වගේ තැන්වලදී මෙලඩිස් එනකොට විශේෂයෙන් ෆෝන් එක ළඟ තියෙනවා නම් මේ පොඩි රෙකෝඩින් එකක් ක්ෂණික දාගන්න පුළුවන්. එතකොට පස්සේ ආයෙ දැන් බාත්රූම් එකේ ඉඳගෙන නොටේෂන්ස් ලියන්න බෑනේ. පස්සේ ආපහු ඇවිල්ලා ඉවරලා මේ නොටේෂන් එක ලියන්න පටන් ගන්නවා ස්කේල් එකක් හදාගෙන. ඉතින් මේ කොහොමද නොටේෂන්ස් ලියන්නේ කියලා මම ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලි කරනවා ඔයාලට. එතකොට ඔයාලට ඕන නම් තව ගීතයක් අහලා ඒකේ නොටේෂන්ස් ටික හදාගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ හිතේ තියෙන මෙලඩියක් නොටේෂන් එක බවට පත් කරගෙන හොඳ නිර්මාණයක් එලි දක්වන්න ඔයාලට අවස්ථාව ලැබෙනවා. ඉතින් මම හිතනවා අද දවසේ මම කතා කරපු මාතෘකාව ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයාලට වගේම සංගීතය අධ්‍යයනය කරන හැමෝටම පාසල් දරුවන්ට ඔයාගේ හිත මිතුරන්ට හැමෝටම වැදගත් වෙයි කියලා. ඉතින් මේ ලෙසන් එක හොඳයි කියලා හිතනවා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයා විතරක් නෙමෙයි මේ දැනුම හැමෝම ලබා ගන්න ඕනේ. ඒ නිසා ඔයාගේ යාළුවන්ට හිත මිත්‍රාදීන්ට පාසල් දරුවන්ට මේ සියලුම දෙනාට සංගීත ඉගෙන ගන්න හැම දෙනාටම දකින්න මේ ලෙසන් එක ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔයාට ඊළඟ ලෙසන්ස් ටික බලන්න
ඔයා ළඟටම lessons ටික ඉගෙන ගන්න. channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම bell icon එක click කරන්න. ඉතින් එහෙනම් තවත් වටිනා lesson එකකින් නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්.